අපි පසුගිය පාඩමේදී ඝර්ෂණය පිළිබඳ කොටසේ බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කෙරුවා. ඒ බහුවර්ණ ප්‍රශ්න මම විස්තරාත්මකව කතා කෙරුවා. ඔබට පෙනේ සමහර රචනා ප්‍රශ්නත් මේ බහුවර්ණ ප්‍රශ්න වගේමයි. ඊට හුඟක් සමීපයි. ඒ සිද්ධාන්තමයි පාවිච්චි වෙන්නේ. මේ බොහෝ විට ඔබට තනියම මේ හුඟක් ගණන් හදාගන්න පුළුවන් වේවි. අපි කීපයක් උදව් කරමු. සමහර ඒවා මම රචනා ප්‍රශ්න වගේම වාක්‍ය ලියලා හදන්නේ නැතුව ඔබට තේරුම් කරලා දෙන්නම්. ඒතර ඔබට මේවා හදාගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ බලන්නකෝ. දැන් මේකේ රූපයේ දැක්වෙන පද්ධතිය චලිතයට නිදහස් කළ විට ඒවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. කැපිටල් A භාරය රඳවා ඇති දණ්ඩේ ස්පර්ශ වේ. මේ රූපයෙන් ගැටලුව තේරුම් ගන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතන තියෙන්නේ මේ තරාදියක් උඩ මේක තියලා තියෙන්නේ. මේක තරාදියක්. මේ තරාදියේ මෙතන පාඨාංකයක් පේනවා. තරාදිය උඩ තමයි මේ ලීය තියලා තියෙන්නේ. ඒ ලීයේ කෙළවරේ මේ කප්පිය තියෙනවා. එතකොට මේ කප්පිය හා මේ ලී ආදී අපිට ගන්න වෙන්නේ සැහැල්ලුයි කියලා. මෙතන තියෙනවා කප්පියේ රඳවා ඇති දණ්ඩ හා ආධාරකයේ සැහැල්ලු නම් තුලාවේ පාඨාංකය ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේවා සැහැල්ලුයි. මේ දණ්ඩ සැහැල්ලුයි, මේක සැහැල්ලුයි, කප්පියත් සැහැල්ලුයි. බර තියෙන්නේ මේ කිලෝ 2ක් මේ පැත්තේ එල්ලලා තියෙනවා, මේ පැත්තේ කිලෝ 4ක් එල්ලලා තියෙනවා. ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. දැන් මේක මෙන්න මේ භාරය කිලෝ 4 මේ දණ්ඩේ ගෑවෙමින් චලනය වෙන්නේ. මෙතන තමයි ඝර්ෂණ ගැටලුවට ඇතුළත් වෙන තැන මෙතන ඇත්තටම. ඒ කියන්නේ මේ කිලෝ 4 භාරයේ කැපිටල් A දණ්ඩේ ගෑවිගෙන චලනය වෙනකොට දණ්ඩෙන් කැපිටල් A මත ගතික ඝර්ෂණ බලයක් එදෙනවා. දැන් මේක මෙහෙම තියලා නිදහස් කරපුවාම තරාදිය උඩ මේ පද්ධතිය තියෙන්නේ. මේක තියලා නිදහස් කරපුවාම ඒගොල්ලෝ කියනවා මේක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා. ඒතර කිලෝ 4නේ පල්ලෙහාට යන්න ඕනේ. බර වැඩි එක තමයි පල්ලෙහාට යන්නේ. මේක පහළට යනවා. මේක ඉහළට යනවා. බර අඩු එක ඉහළට යනවා. ඒතර කිලෝ 4 ස්කන්ධය පහළට යනවා. මේ ලීය ගෑවිගෙන යන්නේ. ලීය ගෑවිගෙන යන්නේ. එතකොට මේ ලීයෙන් මේක මත උඩ අතට ඝර්ෂණ බලයක් මෙහෙම දෙන්න ඕනේ. ලීයෙන් මේ කැපිටල් A මත ඝර්ෂණ බලය උඩ අතට. අපි ඒක F කියමුකෝ. ඒ වගේම A ගෙන් ලීය මත ඝර්ෂණ බලය එන්න ඕනේ පල්ලෙහාට. ඒ කියන්නේ A ගෙන් ලීය මත ඊට සමාන ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් යෙදෙනවා පල්ලෙහාට. ඒතර A ගේ චලිතයට විරුද්ධව මේ බලය යෙදෙන්නේ. ඒ බලය යොදන්න බෑ A ගෙන් B මත පල්ලෙහාට මේ බලය ආපහු යෙදෙන්නේ නැතුව. දැන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ වස්තුන් මත යෙදෙන බල සමතුලිතයි කියන එකනේ. ඒ කියන්නේ එක අතකට තියෙන බර අනිත් අතට තියෙන බල වලින් තුලිත වෙන්න ඕන. සමතුලිතයි කියන්නේ ඒකයි. එතකොට ඊට පහසුවෙන් පේනවා මෙන්න මේ කැපිටල් A ගේ ඒකාකාර ප්‍රවේගය නැත්නම් සමතුලිතතාවය සැලකුවොත් කැපිටල් A පල්ලෙහාට තියෙන කැපිටල් A මත එන බල සමතුලිත වෙන්න ඕනේ. එතකොට මෙතන මේ තන්තුවේ ආතතියක් තියෙනවා. T. ඒ ආතතිය මෙතනටත් එනවා. තන්තුව සැහැල්ලුයි ඇදෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ කියලා ගන්න වෙන විශේෂණ දෙයක් කියලා නැත්තම් ඒකට ආතති බලය තියෙනවා. ඒතකොට මේ කැපිටල් A කියන වස්තුව අපි ගත්තොතින් මම මෙතන A පමණක් ඇන්දොතින් A මත යෙදෙන බල මොනවාද? මේ කැපිටල් A. මෙයා මත යෙදෙන බල ගත්තාම එකක් ඒකේ බර කිලෝ 4යි. බර කිලෝ 4යි කියන්නේ නිව්ටන් 40යි. බර නිව්ටන් 40ක් තියෙනවා. උඩට ආතතිය තියෙනවා තන්තුවේ. තන්තුවේ ආතතිය තියෙන උඩට T. ඊට අමතරව මේ ලීයෙන් චලිතයට විරුද්ධව යෙදෙන ඝර්ෂණ බලයක් තියෙනවා. ගතික ඝර්ෂණ බලය අපි ඒක F කියමු. කොහොමද තියෙන්නේ? එහෙනම් මේ T ධන F 40ට සමාන වෙන්න ඕනේ. මේ T ධන F අපි කැපිටල් A ගේ සමතුලිතතාවය ඒකාකාර ප්‍රවේගය කියන්නේ බල සමතුලිතයි නේ. අසමතුලිත බලයක් නැත්තම් මේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් මේ උඩ අතට තියෙන බලවල එකතුව පල්ලෙහාට තියෙන බලවල එකතුවට සමාන වෙන්න ඕනේ. එතකොට කැපිටල් A ගේ ඒකාකාර ප්‍රවේගය සඳහා හරි සමීකරණ ලියුවොතින් මේ අතට අපිට උඩට තියෙනවා ඔයගලන්ට පේනවා ඇති T ධන F මේක සමාන වෙන්න ඕනේ මේ පල්ලෙහාට තියෙන 40ට නේ. මේක එකක්. ඊළඟට අපි මේ B කියන වස්තුව ගත්තොත් ඊටාම සරල බල දෙකක් තියෙන. B උඩට යනවා. B මත යෙදෙන බල දෙකයි තියෙන්නේ. එකක් T උඩට තියෙනවා. අනිත් එක තමයි නිව්ටන් 20ක් පල්ලෙහාට තියෙනවා. ඒකේ බර. ඒතර කැපිටල් B කියන වස්තුව ගත්තාම යා මත ඊටා සරල බල දෙකක් තියෙන්නේ. මේ තියෙන B උඩට T කියන ආතති බලය තියෙනවා තන්තුවෙන් යෙදෙන. පල්ලෙහාට කිලෝ 2ක් නැත්තම් නිව්ටන් 20ක බලයක් තියෙනවා. දැන් එයත් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. බල සමතුලිත වෙන්න ඕනේ. එතකොට
මෙතනින් එනවා කෙලින්ම t කියන්නේ 20යි කියලා. ඒතර කැපිටල් B සඳහා සමීකරණ ගත්තොත් t කියන්නේ 20යි කියලා එනවා. දැන් මේවා රචනා ප්‍රශ්න නිසා ඔබ ඇත්තටම හදනවා නම් ඔයගොල්ලෝ මේවා ලියන්න ඕනේ. කැපිටල් A ගේ ඒකාකාර ප්‍රයෝගය සම නැත්නම් කැපිටල් A ට F සමානයි මේ දාන්නත් පුළුවන්. උඩ පැත්තට තියෙන බලවල බීජයක. ඒ කියන්නේ t ධන F ඍණ 40 සමානයි ස්කන්ධය වැඩි කිරීම තොරණය බිඳුවයි. තොරණය බිඳුවයිනේ. ඒකට අන්තිමේ ආපහු වෙන්නේ ඒ ගත්ත පැත්තට තියෙන බලවල දෛශිකයික්‍ය බිඳුවයි කියලායි. ඒ සමතුලිතතාවයම තමයි. එතකොට එහෙම ලියන්න ඕන. රචනා ප්‍රශ්නයකදී ඔයගොල්ලෝ ලියන්න ඕන කැපිටල් A ගේ සමතුලිතතාවය සඳහා. සමතුලිතයි කියන්නේ ඒකාකාර ප්‍රයෝගයක් නැත්නම් බල තුලිතයි කියන එක. නැත්නම් කැපිටල් A ට F සමානයි ma දැම්මත් තොරණය බිඳුවයි කියලා අරගෙන දකුණු පැත්ත බිඳුව වෙනවා. එතකොට මේකේ එන්නේ t ධන F ඍණ 40 බිඳුවයි කියලා. එහෙම නැත්නම් 40 ඍණ t ඍණ F බිඳුවයි කියලා කියන්නේ. ඒ වගේම බීටත් සමීකරණ ඒවා ලියන්න ඕනේ. එතකොට A සඳහා B සඳහා මේ සමීකරණ දිවීමෙන් කියලා ලියන්න ඕනේ. මම ඒතර ඒවා ලියන්න යන්නේ නැහැ. අපිට මේ ලෑල්ලෙත් ඉද මදි ප්‍රශ්නකුත් තියෙන හින්දා මම හිතනවා ඔබට සමීකරණ තේරෙනවා ඇති කියලා. දැන් මෙතන T20 නම් ආතති බලය මේ T20 දැම්මොත් අපිට ඝර්ෂණ බලය එනවා. මේ F අපිට එනවා ඊටාම පහසුවෙන් එකෙන් හා දෙකෙන්. කීයද F කියන්නේ? මෙතනින් F එනවා T වලට 20 ආදේශ කරන්න. F කියන්නේ 40 ඍණ 20 20යි. නේ? එතකොට ඝර්ෂණ බලය නිව්ටන් 20යි කියලා එනවා. මේ ආතති බලයත් නිව්ටන් 20යි කියලා එනවා. එතකොට පළවෙනි කොටස තන්තුවේ ආතතිය කුමක්ද? T නිව්ටන් 20යි කියලා එනවා. කප්පිය මත යෙදෙන බලය කුමක්ද? දැන් මේ කප්පිය මත යෙදෙන බලය වෙන්නේ මේ T මෙතන පල්ලෙහාට එනවා මේ Tත් පල්ලෙහාට එනවා. එතකොට කප්පිය ගත්තොත් වෙනම ඔයගලන්ට පේනවා ඇති කප්පිය මත බල දෙකක් යෙදෙනවා පල්ලෙහාට මේ පැත්තේ ආතතිය මේ පැත්තේ ආතතිය. එතකොට ආතතිය T නම් කප්පිය මත යෙදෙන බලය නිව්ටන් 40යි. ඒක මනෝමය. ඒක 40යි. ඒක නිකම්ම එනවා. ඊළඟට කප්පියයි දණ්ඩයි ආධාරකයයි ඔක්කොම සැහැල්ලු නම් තරාදියේ පාඨාංකය වෙන්න ඕනේ මොකද්ද? දැන් මේ පද්ධතිය ගත්තාම ඝර්ෂණ බල දෙක කැපිලා යනවා. දැන් පද්ධතිය කියලා කිව්වේ A හා B ස්කන්ධ දෙක තන්තුව කප්පිය මේ දඬු දෙක. ඒ ඔක්කොම ගත්තොත් ඕගලන්ට පේනවා ඇති මේ සමාන ප්‍රතිවිරුද්ධ F කියන බල දෙක කැපිලා යනවා. ආතති බලත් සමාන ප්‍රතිවිරුද්ධ කැපිලා යනවා අන්තර් බල. එතන පද්ධතිය මත ක්‍රියා කරන බාහිර බලවලට තියෙන්නේ බර විතරයි මේ පද්ධතියේ. මේක මේ පතුල සැහැල්ලුයි මේ දණ්ඩ මේකත් සැහැල්ලුයි කප්පිත් සැහැල්ලුයි තන්තුත් සැහැල්ලුයි. ඒ ගුරුත්වාකර්ෂණ බලය විතරයි පරිසරයෙන් යෙදෙන බලයකට තියෙන්නේ. ඒ නිසා මේ පද්ධතිය ගත්තාම පරිසරයෙන් යෙදෙන බලවලට තියෙන්නේ මෙතන නිව්ටන් 20කුයි මෙතන නිව්ටන් 40කුයි. ඒ කියන්නේ නිව්ටන් 60ක්. ඒත් අන්තිමේ තරාදිය මත එන බලය වෙන්න ඕනේ ඒ නිව්ටන් 60 විතරයි. කියන අන්තිමේ තරාදිය ඔසවන්නේ මේ ඝර්ෂණ බල දෙක කැපිලා යන හින්දා තරාදිය ඔසවන්නේ මේ බර දෙක විතරයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන හින්දා ඒ බරේ අඩු වැඩියක් එන්නේ නැතුව කිලෝ 6ක් තරාදිය කියවීම නිව්ටන් 60ක් නැත්නම් කිලෝ 6ක් වෙන්න ඕනේ කියලා ඉතා පහසුවෙන් එනවා. දෙවෙනි ප්‍රශ්නය ඝර්ෂණ බලවල වැදගත් ගතිගුණ ඇති බව සොයාගෙන ඇති අතර සමහර අවස්ථාවේදී මේවා ඝර්ෂණ නියම ලෙස හඳුන්වනු ලැබේ. ඔබ ඝර්ෂණ නියම ලෙස සලකන්නේ මොනවද? එතකොට දැන් මම කරුණු 5ක් කියලා දුන්නා ඝර්ෂණය පිළිබඳ වැදගත්. ඔබට ඕනනම් කියන්න මේ පහම ලියන්න පුළුවන්. නැත්නම් මේ පහේ අන්තිම තුන තමයි පංගුවක් පොත්වල ඝර්ෂණ නියම කියලා ගන්නෙ. එහෙම ගන්නත් පුළුවන්. එතකොට කොහොමවත් මෙන්න මේ පහ මේ විදිහයි. එකිනෙකට ස්පර්ශකව තෙරපී ඇති පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීමට විරුද්ධව සමාන ප්‍රතිවිරුද්ධ ස්වයං සිරුමාරු බල ඇති වෙනවා. ඒවා ඝර්ෂණ බල කියන එක පළවෙනි එක. දෙවෙනි එක තමයි සාපේක්ෂ චලිතය ඇති කිරීමට තුඩු දෙන බාහිර බලයක් නැත්නම් ඝර්ෂණ බලයක්වත් උපදින්නේ නැහැ. එවැනි බාහිර බලයක් ඇති වුණාම ඝර්ෂණ බලයක් ඉපදිලා ඒ බාහිර බලයට විරුද්ධව ක්‍රියා කරමින් චලිතය නවත්තනවා. බාහිර බලය වැඩි කරොත් ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. බාහිර බලය පැත්ත මාරු කරොත් ඝර්ෂණ බලය පැත්ත මාරු වෙනවා. ස්වයං සිරුමාරු ලක්ෂණය. දෙවෙනි එකෙන් කියන්නේ. තුන්වෙනි කාරණයෙන් කියන්නේ බාහිර බලය දිගටම වැඩි කළාට ඝර්ෂණ බලය දිගටම වැඩි කරන්න බෑ කියන එකයි. ඝර්ෂණ බලය වැඩි වෙන්නේ එක සීමාවකට එනකම් විතරයි. යම් පෘෂ්ඨ දෙකක් අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට කියනවා උපරිම ස්ථිතික ඝර්ෂණ බලය නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එකී සීමාකාරී ඝර්ෂණ බලය එම පෘෂ්ඨ අතර අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. ඒ අනුව ඒ ඝර්ෂණ බලය උපරිම Fm නම් ඒක සමානුපාතිකයි R කියන එක තමයි තුන්වෙනි කරුණ. සමහර පොත්වල මේ තුන්වෙනි කරුණ තමයි ඝර්ෂණය පිළිබඳ පළවෙනි නියමයේ හැටියට දෙන්නේ. ඉතින් ඔබ සලකන
ඒවා හැටියට ඒ අවසාන නියම 3 හෝ මේ කරුණු 5ම හෝ ලියන්න පුළුවන්. හතරවෙනි කරුණෙන් කියන්නේ බාහිර බලය සීමාකාරී ඝර්ෂණ බලය ඉක්මවා වැඩි වුණොත් සමතුලිතතාව බිඳ වැටලා චලිතය ආරම්භ වෙනවා. චලිතය ආරම්භුණාට පස්සෙත් එම පෘෂ්ඨ අතර ඝර්ෂණ බලයක් තියෙනවා. ඒ ඝර්ෂණ බලය ඉන් පසු ඇතිවන ත්වරණය හෝ ප්‍රවේගය මත රඳා පවතින්නේ නැහැ. ඒ ගතික ඝර්ෂණ බලය කියන ලබන මේ චලිතය ආරම්භුණු පසු සකස් වන ඝර්ෂණ බලය අර හැම වෙලාවෙම ඒකාකාරීව චලිතයට විරුද්ධව තියෙනවා. ඒ ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට කිට්ටුයි. ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න පුළුවන්. ඒ ගතික ඝර්ෂණ බලයත් පෘෂ්ඨ අතර අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. එතන සමානුපාතිකත්වයේ නියතයට අපි කියනවා ගතික ඝර්ෂණ සංගුණකය කියලා. ඒක හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ තමයි මේ ස්ථිතික හෝ ගතික ඝර්ෂණ බලය පෘෂ්ඨ අතර පොදු ක්ෂේත්‍රඵලය මත රඳා නොපවතී කියලා. ඒතර ඕනනම් ඔය අන්තිම කරුණ තුන එහෙම නැත්නම් මුළු කරුණු පහම ඝර්ෂණය පිළිබඳ නියම හැටියට රචනා ප්‍රශ්නයකදී ඔබට ලියන්න වෙනවා. හරිනේ? ඊළඟට මේ ගැටලුව මේ විදිහේ තියෙන මේ සැකස්ම වැලුව ගමනින් පේන බොහොම ලේසි. මේසේ උඩ මේ වස්තුව තියලා කිලෝ 6ක මේ පැත්තේ කිලෝ 3ක් මේ පැත්තේ කිලෝ 1ක් දාලා තන්තු වලින් ගැට ගහලා තියෙනවා. ඔය විදිහට තියෙන්නේ. එතකොට මේසේ සුමටයි. ඝර්ෂණයක් නැහැ. පද්ධතිය ත්වරණය හා තන්තු වල ආතතිය. එතකොට මේක F සමානයි ma කොටසේ අපි හැදුවා වගේ ඝර්ෂණය නැති ගැටලුවක්. ඒ කොටස ඔබ හදන්න මෙන්න මෙතන ඉඳලා අපි බලමු. මේසය සුමට නොවූයේ නම් අන්න එතනදී තමයි ඝර්ෂණය ගැටලුවට ඇතුළත් වෙන්නේ. ඒක තවත් කොටසක් එතකොට. අපි ඒ කොටස හදමු. මේසය සුමට නොවූයේ නම් එය හා කිලෝ 6ක ස්කන්ධය අතර ඝර්ෂණ සංගුණකයේ භාගේ නම් පද්ධතිය අලුත් වර්ණය සහ තන්තු වල ආතති සොයන්න. ඒතර මේසය සුමට උනේ නැත්තම් මෙතන ඝර්ෂණ බලයකුත් වෙනවා. දැන් මේ පද්ධතිය අතහැරියම පහළට යනවා නම් යන්නේ මේ කිලෝ 3නේ. කිලෝ 3 වැඩිනේ කිලෝ 1ට වඩා. ඒ නිසා මේකේ බර වැඩි හින්දා මේක පල්ලෙහාට යන්න ඕනේ. යම්කිසි තෝරණයකින් සිම්පල් A නැමැති තෝරණයකින් මේක උඩට යන්න ඕනේ සිම්පල් A කියන තෝරණයකින්. එතකොට සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ භාගයයි කියලා දීලා තියෙනවා. එතකොට මෙතන මේක ගත්තොත් අපි සිරස් බල ගත්තොත් මේකේ කිලෝ 6ක් නැත්නම් 6යි G පල්ලෙහාට ක්‍රියා කරනවා. බර ප්‍රතික්‍රියාවක් වෙනවා R කියන. දැන් අපි මේ ත්වරණ දාගත්තට මෙතන මේක ත්වරණය වෙන්න නම් මේ ඝර්ෂණ බලය ඉක්මවා මේකට යන්න පුළුවන් වෙන්න එපේ. අපි මෙතන සීමාකාරී ඝර්ෂණ බලය හොයලා බලමු. මේසේ තමයි සීමාකාරී ඝර්ෂණ බලය එන්නේ. එතකොට මෙතන එන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය මොකක්ද? අපි ඒක F කිව්වොත් උපරිම ඝර්ෂණ බලය μr නේ. ඒතර F සමානයි μr කියලා නෙන්නේ. μ දීලා තියෙනවා භාගයයි කියලා r මේ R මේ 6ට සමානයි. මේ R කියන්නේ 6යි G නේ. මේ අතර සමතුලිතයි කොහොමත්. මේ අතර ඉගිල්ලිලා යන්නේ නැහැ. ඒ නිසා මේ අතර සමතුලිත නිසා මේ R කියන්නේ 6යි G වෙනවා. ඒත් අපි මේ අතර විභේදනය කරොත් R සමානයි 6යි G කියලා එනවා. R සමානයි 6යි G නැත්නම් 60යි. එහෙනම් උපරිම ඝර්ෂණ බලය වෙන්නේ එතන භාගය වැඩි කිරීම 60 නැත්නම් නිව්ටන් 30යි. එතන නිව්ටන් 30ක උපරිම ඝර්ෂණ බලයක් මේ පැත්තට එන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිලෝ 3ට මේක ඇදගෙන යන්න බෑ කියන එකනේ. ත්වරණය බිඳුවයි. හදන්න දෙයක්වත් නැහැ. දැන් මෙතන තියෙන්නේ නිව්ටන් 30යි මේ බලය. මේ නිව්ටන් 30 මෙහෙට ක්‍රියා කරාම මේ ඝර්ෂණ බලයත් එනවා නිව්ටන් 30කට මේ μr. ඒ නිසා මේ ඝර්ෂණ බලය යන්තමින් මේ කිලෝ 30න් එන ආතති බලය උදාසීන කරනවා. ඒ නිසා මේසේ රළු වුණොත් එහෙම මේක චලනය වෙන්නෙම නැහැ. මේසේ සුමට නම් මේ පැත්ත පල්ලෙහාට යයි මේ පැත්ත උඩට යයි. ඔබට පුළුවන් F සමානයි ma ලියලා ලේසියෙන්ම මේකේ ත්වරණය එහෙම හොයන්න. අපි F සමානයි ma කොටසේ කරා වගේ මේසේ සුමට නම් දැන් රළු අවස්ථාවේදී අපි සීමාකාරී ඝර්ෂණ බලය හොයලා බලපු ගමන් පේනවා ඒ සීමාකාරී ඝර්ෂණ බලයට පුළුවන් සම්පූර්ණයෙන් චලිතය නවත්තන්න කියලා. ඒ නිසා ඝර්ෂණය තිබුණා නම් මේ කියන තරමට ඝර්ෂණ සංගුණකයේ භාගයක් වෙලා මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ. සමතුලිතව තියෙනවා. එහෙනම් මෙන්න මේ පැත්තේ ආතතිය 3යි එන්නේ. නැත්නම් නිව්ටන් 30යි. මේ ආතතිය T1 නිව්ටන් 30ක් වෙනවා. ත්වරණය බිඳුව වෙනවා. මේක 30යි. මේ පැත්තේ මේකත් 1යි G නිව්ටන් 10යි. මේ පැත්තේ ආතතිය T
දෙක කිව්වොත් ඒ T දෙකත් එන්නේ නිව්ටන් 10ක් තමයි. මෙතන T2 නිව්ටන් 10යි T1 නිව්ටන් 30ක් වෙනවා. අන්න එහෙමයි එන්නේ. ඒතර ඇත්තටම ඝර්ෂණ බලය මේක නැවතිලා තිබුණත් ඝර්ෂණ බලයට මෙතන මේ 30ටම එන්න ඕනේ නැහැ මේ චලිතය නවත්තන්න. දැන් මොකද මේ පැත්තට 30ක් එනවා ඒවා මේ පැත්තට 10ක් එනවනේ. ඒතර මේ පැත්තට චලනය වෙන්නේ දෙන බලය අන්තිමේ 20යි ඉතුරු වෙන්නේ. ඝර්ෂණ බලය සීමාවට එන්න ඕනෙත් නැහැ 30ට 20කට ඇවිල්ලා නැවතිලා චලිතය නවතිනවා. එතකොට මේකේ දෙවනි කොටසට උත්තරේ වෙන්නේ මේ තියෙන බිඳුවයි ත්වරණය බිඳුවයි. ඒ කියන්නේ ත්වරණය වෙන්නේ නැහැයි කියන උත්තරේ මෙතන තියෙන්නේ. එතකොට එහා පැත්තේ T1 කියන්නේ 30යි ආතතිය, මේ පැත්තේ T2 කියන්නේ 10යි ආතතිය කියන ඒවා එනවා. හැබැයි දැන් ඔබ මේක හරියට ඇඳලා ආතති ලකුණු කරලා අවස්ථා දෙකකට වෙන වෙනම හදන්න ඝර්ෂණය නැතිකොට. මේසේ සුමට නම් කියලා එක සැරයක් හදන්න ඕනේ. එතකොට ත්වරණය වෙනවා. හා? එතකොට ත්වරණය වෙනවා මේ පැත්තට A කියන ත්වරණයක් තියෙයි. මේ පැත්තට මේකත් A වලින්ම යනවා. මේකත් මේ A වලින්ම යනවා. එතකොට මෙතනට ලියන්න වෙන්නේ මොකද්ද? 3යි G ඍණ T1 කියන්නේ 3යි A. මේක දැන් ඝර්ෂණය නැහැ සුමට නම්. එතකොට මේ පැත්තට ලියන්න ඕනේ T1 ඍණ T2. T1 ඍණ T2 කියන්නේ 6යි A. මෙතනට ලියන්න ඕනේ T2 ඍණ 10 කියන්නේ 1යි A කියලා. ඒ සමීකරණ වලින් ත්වරණය ඒ සමීකරණ තුනක් ලියන්න පුළුවන්. මේ 3ට F සමානයි m ඝර්ෂණය නැහැ කියලා අරගත්තොත් සුමට නම්. එතකොට මේ සමීකරණ තුනෙන් නොදන්නව තුනක් තියෙනවා. T1 T2 හා A. ඒවා බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. මම හිතන්නේ මම මේක තවදුරට හදන්න ඕන කියලා. එහෙම හදන එක ඔබටත් කරන මම හිතන්නේ අපහාසයක් කියලායි. මොකද ඊටාම සරල ගැටලුවක් හින්දා. ඒ හින්දා ආපහු ලියලා හැබැයි හරියටම ලස්සනට වාක්‍යයක් දීලා මේක හදන්න. ගැටලුව සටහන් කරගෙන ඔබට මේක කරන්න පුළුවන්. තුන්වෙනි එක රූපයේ පෙන්වා ඇති කැපිටල් A කුට්ටිය C කරත්තය සමග ස්පර්ශව තිබේ. මෙම ලී කුට්ටිය පහළට ලිස්සා යාම වැළැක්වීමට කරත්තය චලනය කළ යුතු ත්වරණය. අපිට මේක අපි කෙටි ප්‍රශ්නයකුත් හැදුවා මේකම. ඔබට මතකද දන්නේ? මේකම කෙටි ප්‍රශ්නයක් විදිහට හැදුවා. ඝර්ෂණ සංගුණකේ μ කියලා කියනවා. දැන් මෙතන මෙන්න මේ පෘෂ්ඨය මෙහෙම තියෙනකොට මම ආපහු මේක කෙටියෙන් කියන්නම්. මේක හැබැයි ජනප්‍රිය ප්‍රශ්නයක්. ඒ නිසා මේක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් මේ වගේ වස්තුවක් මේකට මෙහෙම ස්පර්ශ කරලා තියලා මේක ත්වරණයෙන් ගියොත් එහෙම. මේක ත්වරණයෙන් ගියොත් ඒ ත්වරණය නිසා මේ වස්තුවෙන් මේක මත මෙහෙම අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා R කියන. එතකොට මේකේ බර නිසා මේක පල්ලෙහාට වැටෙන්න හදනවානේ. බර mg කියමුකෝ. බර mg හින්දා මේක පහළට වැටෙන්න හදනවා. නමුත් මේ ප්‍රතික්‍රියාව නිසා මේ දෙක තෙරපෙනවා නේද? මේ දෙක අතර පීඩනයක් තෙරපුමක් ඇති වෙනවා. එතකොට තෙරපුමක් ඇති වුනහම ඒ තෙරපුම නිසා මේක පල්ලෙහාට ලිස්සලා රූටල යාම වැළැක්වීම පිණිස උඩ අතට ඝර්ෂණයක් එනවා. උඩ අතට ඝර්ෂණ බලයක් එනවා. එතකොට මේ ඝර්ෂණ යන්තම් මේක ලිස්සලා වැටෙන්නේ නැති වෙන්න මේක සීමාකාරී ඝර්ෂණ බලය mg ට සමාන වුණා නම් හරි. එතකොට දැන් මේ අපි මේකට මේ අතර F සමානයි ma දැම්මොත් F සමානයි ma දැම්මොත් මේ පැත්තට මේ වස්තුව ත්වරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ R වලින් විතරයි. එහෙනම් බලයට තියෙන අසමතුලිත R සමානයි මේකේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියලා එනවා. මේක පළවෙනි සමීකරණය. මේ පැත්තට අපි F සමානයි ma දාලා. මේ අතට සීමාවේදී මේ F μr වෙනවා. μr වෙනවා. නොවැටී තියෙන μr සමාන වෙන්න ඕනේ mg වලට. මේ අතර ත්වරණය වෙන්නේ නැහැ. නමුත් මේ අතට මේ ඝර්ෂණ බලය බරට සමාන වෙන්න ඕනේ. සීමාවේ නම් තියෙන්නේ ඒ කියන්නේ යන්තම් මේ ත්වරණය සෑහෙනවා නම් යන්තම් මේක නොවැටී තියෙන්න F කියන්නේ μr වෙනවා. මේක mg ට සමාන වෙනවා. දැන් මේ දෙක බෙදපුවම ඔයගලන්ට පේනවා ඇති. පළවෙනි එක දෙවෙනි එකෙන් බෙදන්න. එතකොට අපි පළවෙනි මේකට මේ අතර F සමානයි ma ලිව්වා. මේ අතට සමතුලිතයි උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන කරුවා. එතකොට පළවෙනි එක දෙවෙනි එකෙන් බෙදුවොත් මේ R කැපිලා ගිහිල්ලා එක බෙදීම μ කියලා එනවා වම් පැත්තේ. දකුණු පැත්තේ m කැපිලා ගිහිල්ලා a බෙදීම g කියලා එනවා. එහෙනම් යම්තම් මේක නොවැටී තියෙන අඩුම ගානේ මේ ත්වරණය මේකෙන් එන ත්වරණය මේ කරත්තෙන් එන ත්වරණය කොච්චර වෙන්න ඕනද?
ඒ කියන්නේ G බෙදීම mu වෙන්න ඕන. අපි මේකම කෙටි ප්‍රශ්නයකටත් හැදුවා. තෝරණය G බෙදීම mu විය යුතුයි. ඊටාම සරල ගැටලුවක් ආපහු රචනා ප්‍රශ්නයක් වුණාට මේ උත්තරේ බොහොම සරලව ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඔබ ආපහු ලියලා හරියට වාක්‍ය ලියලා මේ කැපිටල් A ට මේ පැත්තට F සමානයි ma දීමෙන් මේ අතරත් ඕනනම් F සමානයි ma ම දාන්න. එතකොට බලවල mu r ඍණ mg සමාන m වැඩි කිරීම බිඳුව වෙලා mu r සමානයි mg වෙනවා. එහෙම ලියන්න. ලියලා හදන්න. එතකොට එහෙම කිරීම ඉතාම වැදගත් වෙනවා. හතරවෙනි එක. රළු තිරස් තලයක් මත කිලෝ 5ක ස්කන්ධයක් තබා එයට ඈඳන ලද තන්තුවකට නිදහසේ එල්ලෙන කිලෝ 3ක ස්කන්ධයක් සම්බන්ධ කරනු ලැබේ. කිලෝ 5 හා තලය අතර ඝර්ෂණ සංගුණක 3න් එක නම් පද්ධතියේ ත්වරණයත් තන්තුවේ ආතතියත් සොයන්න. දැන් එතන මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනේ වෙන්නේ දැන් මෙන්න මේ විදිහට අපි මේ තලය ගත්තොත් මේ වගේ රළු තිරස් තලයක් තියෙනවා. මේක උඩ කිලෝ 5ක ස්කන්ධයක් තියලා තියෙනවා. මේකේ බර කිලෝ 5යි. 5යි G. එතන මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් එන්න ඕන R කියන. අපි ඒක R කියලා හිතමු. ඔය විදිහට. එතකොට මේකට තන්තුවක් සම්බන්ධ කරලා ඈඳන ලද තන්තුවකට නිදහසේ එල්ලෙන. එතන මෙතන අපි හිතමු කප්පියක් හෝ සුමට ගැට්ටක් තියෙනවා මේ කෙලවරේ. එතකොට මෙතන අපි කප්පියක් කියලා ගත්තාට හුඟා ලේසි. මේ වගේ තන්තුවක් දාලා මේ කප්පියට මෙතනින් මේ බරක් ඈඳලා තියෙනවා. ඒ බර කිලෝ 3යි. මේක කිලෝ 3යි. ඒකට 3යි G. ඔබ දන්නවා මේකේ ආතතියක් එනවා T කියන. ඒ ආතතිය මෙතනටත් සම්ප්‍රේෂණය වෙනවා එම ටීම. දැන් ඔන්න ඔය බල ටික තියෙන්නේ. කිලෝ 5 හා තලය අතර ඝර්ෂණ සංගුණක 3න් එක නම් පද්ධතියේ ත්වරණය අහන්නේ. දැන් අපි ඉස්සෙල්ලා හොයලා බලමු මේක ත්වරණය වෙන්න පුළුවන්ද කියලා. නේ? ත්වරණය වෙන්න පුළුවන්ද කියලා. ඒක අපි මෙහෙමයි බලන්නේ. දැන් මේ අපි මේ වස්තුව කැපිටල් A කිව්වොත් මේක අපි B කිව්වොත් දැන් කැපිටල් A සඳහා දැන් වාක්‍ය ලියනවා කියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඕනේ. කැපිටල් A සඳහා අපි උඩ අතට සමතුලිතතාව සඳහා විභේදනය කර උඩ අතට ඉගිල්ලෙන්නේ නැහනේ. ඒ නිසා මේ R සමාන වෙන්න ඕනේ 5යි G වලට. R සමාන වෙන්න 5යි G වලට නැත්නම් නිව්ටන් 50ට. දැන් මේක උත්තර G වලින් තියෙන හින්දා අපි 5යි G කියලා ගමු. එතකොට උපරිම ඝර්ෂණ බලය මොකද්ද? Fm උපරිම ඝර්ෂණ බලය කියන්නේ mu r mu මෙතන දෙනවා 3න් එකයි කියලා. එහෙනම් 5යි G බෙදීම 3. 5යි G බෙදීම 3. කියන්නේ එතකොට 1යි 3න් 2යි G. 1යි 3න් 2යි G. මේ බර මීට වැඩිය වැඩි වෙන්න ඕන උපරිම ඝර්ෂණ බලයට වැඩිය. එහෙනම් වැඩි වුණොත් විතරයි මේක මේ අතර තෝරණයෙන් යන්නේ. එහෙනම් වැඩි නේ. ඒක බලන්නකො මෙතන දැන් මේ තියෙන්නේ 50 බෙදීම 3නේ. 50 බෙදීම 3. G කියන්නේ 10යි. 50 බෙදීම 3 වුණාම එතන එනවා 13.3ක් විතර නේ. නිව්ටන් 13කට 14ක වගේ ඝර්ෂණ බලයක් එන්න පුළුවන් ආසන්න වශයෙන්. හැබැයි මෙතන තියෙනවා නිව්ටන් 30ක්. ඒතර මේ නිව්ටන් 30ට පුළුවන් මේ උපරිම ඝර්ෂණ බලය ඇදගෙන යන්න. එහෙනම් මේ උපරිම ඝර්ෂණ බලය මේ පැත්තට ක්‍රියා කළත් මේ 5යි G බෙදීම 3 කියන Fm උපරිම ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය ක්‍රියා කරනවා කියලා හිතන්න 5යි G බෙදීම 3. ඒක තියෙද්දි උනත් මේකට පුළුවන් මේක ඇදගෙන යන්න. ඒතකොට මෙතන දැන් මේ කැපිටල් A මත එදෙන බල මොනවද? සීමාකාරී ඝර්ෂණ බලය, අභිලම්බ ප්‍රතික්‍රියා, බර, ආතතිය. B මත එදෙන බල වෙන්නේ බරයි ආතතියයි විතරයි. දැන් අපිට පුළුවන් මේ පද්ධතිය චලිතය ගැන හිතලා සමීකරණ ලියන්න. අපි හිතමු පද්ධතිය ත්වරණය මෙයා පල්ලෙහාට යනවා A වලින් ත්වරණය A. මෙයා එතකොට මේසේ දිගේ ඇදිලා යන්න ඕනේ A වලින්. මේ තලයේ දිගේ ඇදිලා යන්න ඕනේ A සිම්පල් A කියන ත්වරණයෙන්. දැන් අපි කැපිටල් මම දැන් වාක්‍ය ලියන්න ඕනේ කීකේ මම ඔබට කිව්වා. ඒ නිසා මම වාක්‍ය ලියලම මේක හැදුවොත් දැන් මේ වගේ රූපයක් හරියට ඇඳලා මේවා ලකුණු කරලා
එතකොට මෙතන හරිනම් ලියන්න ඕනේ ඒ හා මේසය අතර සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒ හා තලය අතර උපරිම ඝර්ෂණ මට ඉඩමදි. ඒ නිසා මම මෙහෙම ලියන්න. ඔබ මේ සම්පූර්ණ වාක්‍ය ලියලා තමයි මේ FM ලියන්න ඕනේ. ඊට පස්සේ FM මේ 3G ට වැඩි හින්දා මේක ඇදිලා අඩු හින්දා 3G ට වැඩිය අඩුයි. මෙතන 13යි ගාණක් එන්නේ. ඒ නිසා මේක යනවා කියලාත් ලියන්න ඕනේ. චලනය වේ කියලා. දැන් අපි ත්වරණයට සමීකරණ ලියනවා. අපි මෙහෙම ලියමු F සමානයි ma යෙදීමෙන් F සමානයි ma යෙදීමෙන් මේ වගේ ලියන්න ඕනේ ඉක්මනින්. රචනා ප්‍රශ්නයක නම් යෙදීමෙන් අපි බීට මේ පැත්තට පහලට බීට ලියන්න වෙන්නේ පහලට බීට පහලට එයා යන්නේ පල්ලෙහාටනේ 3යි g ඍණ t පල්ලෙහාට තියෙන බලවල විභේදන කොටස් වල බීජයක 3යි ඍණ t සමානයි ඒකේ ස්කන්ධය වැඩි කිරීම තෝරණය ස්කන්ධය 3යි a මේක තමයි ලියන්න පුළුවන් සමීකරණය බීට ඒ වගේම ඒට අපිට ලියන්න වෙන්නේ මේ අතට ඒ යන්නේ තිරස්ව මේ අතට තෝරණය වීම සඳහා යාට තියෙන බල මොනවද t උදව් කරනවා තෝරණයට මේ සීමාකාරී ඝර්ෂණ බලයේ විරුද්ධ වෙනවා තෝරණයට මේක එතකොට අපි මේ පැත්තට ලිව්වහම t ඍණ 3යි g බෙදීම 3 කියලා මම එකපාර සීමාකාරී ඝර්ෂණ බලය හෙව්වනේ ඒ නිසා 5යි g බෙදීම 3 5යි g බෙදීම 3 අපි එකපාර එක ලියමු t ඍණ මේක මෙන්න උදව් කරන බලය මේක විරුද්ධයි ඒක අඩු කරව සමානයි ඒකේ ස්කන්ධය 5 වැඩි කිරීම තෝරණය මේක දෙවෙනි සමීකරණය දැන් මේ දෙක එකතු කරපුවාම ඔයගලන්ට පේනවා t කැපිලා යනවා අපි මේ වගේ බොහෝ ගණන් හැදුවා f සමානයි ma යටතේ ඉතින් දැන් මෙතන වෙලා තියෙන අලුතෙන් මේ ඝර්ෂණ බලෙත් ඇතුල් වෙලා තියෙනවා ඒකයි තියෙන වෙනසකට තියෙන්නේ ඝර්ෂණ බලෙත් ඇතුල් වෙලා තියෙනවා අපි මේක බලමු විසඳලා 1 2 එකතු කරලා දැන් මේ ඔක්කොම පියවර ලියන්න ඕනේ රචනා ප්‍රශ්නෙක 1 2 එකතු කරොත් මේ ඍණ t ධන t කැපිලා යනවා එතකොට 3යි වම් පැත්තේ මොනවද ඉතුරු වෙන්නේ 3යි g ඍණ 5යි g බෙදීම 3 3යි g ඍණ 5යි g බෙදීම 3 සමානයි 5යි 3යි 8යි a එතකොට මෙතන එම නිසා මොකද වම් පැත්තේ එන්නේ ඊටා කුඩා ගුණාකාරට 3 ගත්තොත් 3 වරක් 3 9යි g ඍණ 5යි g 9යි g ඍණ 5යි g කියන්නේ 4යි g බෙදීම 3 තමයි වම් පැත්තේ ඉතුරු වෙන්නේ මේකෙන් මේක අඩු කරපුවම 3 වරක් 3 9යි g 9න් 5ක් ගියාම 4යි g බෙදීම 3 එනවා මේ දෙකටම සමානයි 8යි a සමානයි 8යි a කියලා එනවා. එතකොට මේ 8යි 4යි කැපුණාම නේද? 4 ඒවා 2යි. ඒ අනුව ත්වරණය කීයද a සමාන වෙනවා ගුරුත්ව ත්වරණයෙන් 6න් පංගුව g මේ දෙක පහළට යන්නේ. එතකොට g බෙදීම 2 වරක් 3 6යි g බෙදීම 6යි ත්වරණය ඔන්න ඔය විදිහට එනවා. දැන් ආතති බලය හොයන්න ඕන නම් තන්තුවේ මේක ආදේශ කරන්න ඕනේ. ඒ අනුව t හොයන්න පුළුවන් මේක සමීකරණයෙන්. t කියන්නේ 5යි a ධන 5යි g බෙදීම 3. එතකොට මෙන්න මේකෙන් අපි දැන් රචනා ප්‍රශ්නයක් නම් මේක පැහැදිලිව ලියලා අපි හදන්න ඕනේ. ඒකත් පුරුදු වෙන්න ඕගොල්ලෝ හදනකොට. එතකොට දැන් මේක අපි මේක දෙවනි සමීකරණය ආදේශ කරමු. දෙකෙහි ආදේශ කිරීමෙන් ඒවා ලියන්න ඕන. t කියන්නේ මොකද්ද කියලා එනවා. t සමානයි මේක අනිත් පැත්තට ගෙන යන 5යි g බෙදීම 3 ධන 5යි a 5යි a කියන්නේ g බෙදීම 6. අපි a හොයලානේ තියෙන්නේ. g බෙදීම 6. ඉතින් මෙතන ඊටා කුඩා ගුණාකාරය 6යි. 6 උඩ මෙතන 3 වරක් 2යි 2 වරක් 5 10යි. 6 උඩ 10යි g ධන 5යි g. එතකොට 10යි g ධන 5යි g බෙදීම 6 එන්නේ. 3 වරක් 2යි මේක දෙකෙන් වැඩි වෙනවා. එතකොට කීයද එන්නේ? එම නිසා ආතති බලය එනවා
ආතති බලය එන්නේ මෙතන 10යි 5යි 15යි 15යි G බෙදීම 6. උඩයි යටයි 3ෙන් බෙදන්න පුළුවන්. 3ෙන් බෙදුවොත් 3 වරක් 5. 15යි එතන මෙතන 3ෙන් බෙදුවොත් 2යි. 5යි G බෙදීම 2. ආතති බලය වෙන්නේ 5යි G බෙදීම 2 නැත්නම් නිව්ටන් 25යි. G කියන්නේ 10 කියලා ගත්තොත් නිව්ටන් 25යි. 5 වරක් 10 50 බෙදීම 2 25යි. දැන් බලමුකෝ උත්තර මොනවද කියලා. ආතතිය 5. ත්වරණය G බෙදීම 6යි. ආතති බලය 5යි G බෙදීම 2යි. ඒතකොට මේක උත්තර බැලුවොත් 5යි G බෙදීම 2යි. ආතති බලය මේ තියෙන්නේ. ත්වරණය G බෙදීම 6යි. අපි ගත්ත උත්තර හරියටම ඇවිත් තියෙනවා. ඒ නිසා අන්න මේ විදිහට හරිනම් ලියලා හදන්න ඕනේ. රචනා ප්‍රශ්නවල කෙටි ප්‍රශ්න වගේ අපිට එහෙම මෙහෙන් හදන්නේ නැතුව ලියලා හදන්න පුරුදු වෙන්න ඕන. වාක්‍ය ලියලා, හේතු ලියලා, නියම ලියලා හරියට සඳහන් කරලා පිළිවෙලට හදන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර මම හැබැයි ඔබට එහෙම පිළිවෙලටම ලියන්න යන්නේ නැහැ. ඔබට පේනවා ඇති මේ ලෑල්ලේ අපිට ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒ හින්දා මම ඒ වාක්‍ය නොලිව්වට මම ගාන හදන හැටි කියලා දෙන්න ඔබට ඔබේ බුද්ධියට උවමනා දේවල් ටික මම දාලා දුන්නාම ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒක හරියට ලියන්න හදාගන්න. උත් අපි එකක් දෙකක් ලියලා හදමු මේ වගේ. පස්වෙනි එක රූපයේ දැක්වෙන ලෙස රළු ආනත තල දෙක මත තබා ඇති කිලෝ 4 හා කිලෝ 12 ස්කන්ධ දෙක තල මුදුනේ ඇති සුමට කප්පියක් තුලින් යන සැහැල්ලු අවිතන්නේ දෙන්නේ නැති කැඩෙන්නේ නැති සැහැල්ලු තන්තුවකින් ඈඳලා තියෙන්නේ. ඝර්ෂණ සංගුණකයේ භාගයයි. දැන් ආනත තල දෙකම රළුයි. එකම කූණ්‍යක් වගේ ගන්න තියෙන්නේ. ඒකට ඝර්ෂණ සංගුණක එකයි දීලා තියෙන්නේ තල දෙකට වෙන වෙනම දීලා නැහැ. දෙකම රළුයි හැබැයි. මේ දෙකේම ඝර්ෂණ සංගුණක අපිට ගන්න වෙනවා භාගය කියලා. දෙකේම ඝර්ෂණ සංගුණක භාගයයි කියලා ගන්න වෙනවා. එතකොට දැන් මේ ස්කන්ධවල ත්වරණය අහන්නේ. එතකොට මේක හදන්න මම මේ ප්‍රශ්නේ මම හිතනවා ඔබ හරියට හිතට ගන්න ඇති කියලා. මම ටිකක් මේක ලොකු කරපු රූපයක් ඇඳුත් මම හිතනවා ලේසි කියලා. මොකද මෙතන අපිට ටිකක් නැත්තම් බල හරියට ලකුණු කරගන්න අමාරු වෙයි කියලා මට හිතෙන නිසා මම මේකම මේ රූපේ ලොකු කරලා මෙතන අඳින්නම්. මෙන්න මේ විදිහට. දැන් ඔබට පේනවා ඇති වෙන මේ කෝණයේ අංශක 90යි මෙතන. කෝණය 90යි. මේක අංශක 30යි. මේක අංශක 60යි. මේක අංශක 90යි. මෙතන තමයි අර කප්පිය තියෙන්නේ. මෙතන තියෙනවා කප්පිය. ඒතර එක වස්තුවක් මෙතන තියෙනවා. තව වස්තුවක් මෙතන තියෙනවා. මේකේ බර දීලා තිබුණා. මේකේ බර දීලා තිබුණා. මේ වගේ රූපයක් ඔබ අලුතෙන් ඇඳ ගන්න ඕනේ. තන්තු වලින් මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන එක තන්තුවක්. ඒ තන්තුව මේ කප්පිය වටේ ගිහිල්ලා මේකට සම්බන්ධ වෙලායි තියෙන්නේ. අන්න. එතකොට බරවල් දෙක මොනවද? පොඩ්ඩක් බලමු ආයේ. කිලෝ 4යි කිලෝ 12යි. මේක කිලෝ 4යි මේක කිලෝ 12යි. කිලෝ 4යි කිලෝ 12යි. මේක කිලෝ 4යි. එතකොට මෙතන මේ බලය 12යි G. මේක 4යි G. මේක කිලෝ 4යි මේක කිලෝ 12යි. අන්න කොහොම තියෙන්නේ. ඝර්ෂණ සංගුණකය අපිට මේ පෘෂ්ඨ දෙකේම ගන්න වෙන්නේ මේ දීලා තියෙන එකම ඝර්ෂණ සංගුණකය දීලා තියෙන භාගයයි කියලා ගන්න තියෙනවා. මේ කිලෝ 4 මේ පැත්ත කිලෝ 12 60 ඔය විදිහට ඔය ටික තියෙනවා. ඝර්ෂණ සංගුණකයේ භාගෙ නම් අපෙන් අහන්නේ ත්වරණය ආදියයි. එතකොට මේව මත යෙදෙන අනික් බල මොනවද? මේ ආනත තලෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා. ආනත තලෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා මේ වගේ. අපි ඒක R1 කියමු. මෙතනත් අභිලම්බ ප්‍රතික්‍රියාවක් වෙනවා ආනත තලෙන් මේක මත R2. ඒතර ස්පර්ශ වෙන හැම තැනින්ම අභිලම්බ ප්‍රතික්‍රියා ලකුණු කරන්න ඕනේ. බර ඊළඟට ආතති තියෙනවා මෙහෙම. මේක T හැබැයි එකම තන්තුව සැහැල්ලු අවිතන්නේ තන්තුව එකම ආතතිය සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ කෙලවරේදී තන්තුව දිගේ තන්තුව දෙසට. ඔන්න ඔහම ආතති බල. ඊට අමතරව මෙතන ක්‍රියාත්මක වෙන අපේ උනන්දුව තියෙන අපි මේ කොටස ඉගෙන ගත්ත අලුත් බල තමයි ඝර්ෂණ බල වෙන්නේ.
දැන් මේක චලනය වෙනවා නම් චලනය වෙන්නේ කිලෝ 12නේ බර වැඩි එකනේ. ඒ නිසා බර වැඩි එක කිලෝ 12 තමයි පල්ලෙහාට යන්නේ මේ පැත්තෙන්. මේක පහළට යනවා මේක ඉහළට යනවා. එතකොට අපි ඝර්ෂණ බල ගත්තොත් මෙයා ඉහළට ඇදිලා යන හින්දා මෙයා මත එන්න ඕනේ මේ ඝර්ෂණ බලය මේ පෘෂ්ඨය දිගේ මේ පැත්තට. අපි ඒක F1 කියමු. මෙතන සීමාකාරී ඝර්ෂණ බලය F1 කියමු. මේක පල්ලෙහාට යන හින්දා ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ. මෙයා යන්නේ පල්ලෙහාට. ඒ නිසා ඝර්ෂණ බලය මේ පෘෂ්ඨය දිගේ ඒකට චලිතයට විරුද්ධව හැම වෙලාවම මෙයා උඩට යනකොට ඒක විරුද්ධව පල්ලෙහාට. මෙයා පල්ලෙහාට යනකොට ඊට විරුද්ධව ඉහළට. මේක අපි කියමු F2 කියලා. ඔන්න ඝර්ෂණ බල. දැන් මේ බල යටතේ මේ පද්ධතිය ත්වරණය වෙනවා කියලා අපි ගත්තොත් ත්වරණය වෙනවා කියලා ගත්තොත් මෙයා පල්ලෙහාට ත්වරණය වෙනවා. එතන මේ ත්වරණය මේක ගොඩක් දේවල් ලකුණු කරගන්න තියෙනවා. ඒ නිසා හොඳ පැහැදිලි ලස්සන රූපයක් අඳ ගන්න ඕන රචනා ප්‍රශ්නේ. මෙයා මේ පැත්තට ත්වරණය වෙන්නේ. මෙයා තලයේ දිගේ ඉහළට ත්වරණය වෙනවා. ඒ වලින් මෙයා තලයේ දිගේ පහළට ත්වරණය වෙනවා. අන්න ඒ විදිහට. ඒකට පාට කීපයක් පාවිච්චි කරලා ලස්සන රූපයක් අඳගත්තාම හදන්නත් ආසයි හිතෙනවා. ඒතර ඊළඟට මෙන්න මේ කෝණ මොනවද? දැන් මේක 30යි මේක 90යි මේක 60ක් වෙනවා. එතකොට මේ දිශා දෙක ඉතා වැදගත් මෙතනදී. ආනත් තලයේ දිගේ හා ආනත් තලයට ලම්බකව තමයි මේ අවස්ථා දෙකේම අපි සමීකරණ ලියන්න යන්නේ. අපිට ආනත් තලයට ලම්බක දිශාව වැදගත්. ආනත් තලයේ දිගේ දිශාව වැදගත්. දැන් මේ ලම්බක දිශාව මම දික් කරේ. දැන් බලන්න මේ කෝණය 30 නම් මේක 90යි මේක 30යි මේක 60යි මෙන්න මේ කෝණය 30 වෙනවා මෙතන. මේ කෝණය 30යි. මෙතනටත් මේ 30 කෝණය එනවා. අපිට ලොකු රූපයක් අඳගත්ත හින්දා ඒක හොඳට ලකුණු ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක 60යි මේක 30යි මේ කෝණය 60 වෙනවා. මේ කෝණය මෙතන ඕනේ මොකද අපිට මේ බල විභේදනය කරන්න වෙනවා විශේෂයෙන් බර තලයේ දිගේ හා තලයට ලම්බකව. දැන් අපිට මෙතන සමීකරණ 4ක් ලියන්න පුළුවන්. අපි මේ වස්තු දෙකත් නම් කරමු. වස්තු දෙකත් නම් කරමු මේ විදිහට. අපි නම් කරමු මෙයා A කියලා. මෙයා A කියලා. ගොඩක් අකුරු. මෙයා B කියලා. නැත්නම් අපිට වාක්‍ය ලියන්න බැරි වෙනවා. මම දැන් මේක වාක්‍ය ලියලා හදන්නම්. එතකොට ඔබට මම හිතන අදහසක් එයි කියලා. දැන් මේගොල්ලෝ චලනය වෙනවා කියලා අරගත්තොත් අපිට පුළුවන් කැපිටල් A ට සමීකරණ දෙකක් ලියන්න. තලයේ දිගේ හා තලයට ලම්බකව. B ට සමීකරණ දෙකක් ලියන්න පුළුවන්. තලයේ දිගේ හා තලයට ලම්බකව. F සමානයි mm වෙන්න පුළුවන්. තව අපි දැනගන්න ඕනේ මේවා චලනය වෙන නිසා මේවා ගතික ඝර්ෂණ බල. ඝර්ෂණ සංගුණකයක් අපිට දීලා තිබුණා මට මතක විදියට. පෘෂ්ඨ දෙකේම එකම ඝර්ෂණ සංගුණකය කියලා ගන්න වෙන්නේ භාගයයි කියලා මේ තියෙන්නේ. ඝර්ෂණ සංගුණකයේ භාගයයි. එතකොට ගතික ඝර්ෂණ සංගුණකයත් භාගෙම කියලා තමයි ගන්න වෙන්නේ අපිට. ගතික ඝර්ෂණ සංගුණකයත් භාගෙම කියලා තමයි ගන්න වෙන්නේ. ඒ නිසා මේ F1 කියන්නේ ඇත්තටම mu R1 වෙනවා. F2 කියන්නේ mu R2 වෙනවා. අපි ඉස්සෙල්ලාම ඒක සලකුණු කරගෙන ඉමු. චලනය වන බැවින් F සමානයි mu R අපිට දාන්න පුළුවන්. එතකොට මේ තමයි ඝර්ෂණ නියම. මේක තමයි අපි ඉගෙන ගත්ත මූලික ඝර්ෂණ. ඒතර F1 කියන්නේ මොකද්ද? මෙතන තියෙන F1 කියන්නේ මෙතන ප්‍රතික්‍රියාව R1 නේ. මේ F1 කියන්නේ mu R1. mu R1 mu කියන්නේ හැබැයි භාගයයි. mu කියන්නේ භාගයයි එහෙනම් R1 බෙදීම 2යි කියලා එනවා. R1 බෙදීම 2යි මේ එක සමීකරණය. ඒ වගේම F2ත් අපි මෙතනම ලියමු. F2 කියන්නේ මෙතන ඝර්ෂණ බලය ඒක mu R2 වෙනවා. එයත් චලනය එයත් එනවා උපරිම ඝර්ෂණ බලයට. ඒතර ගතික ස්ථිතික වෙන් කරලා දීලා නැති හින්දා දීලා තියෙන්නේ එක ඝර්ෂණ සංගුණකයයි ගතිකද ස්ථිතිකද කියලා නෑ. ඝර්ෂණ සංගුණකය කියලා ඒක ගාන හදන්න පුළුවන් වෙන විදිහට ඕන කරන ඝර්ෂණ සංගුණකයේ විදිහට ගත්තා. ගතික ඝර්ෂණ සංගුණකයේ විදිහට. mu R2 කියන R2 බෙදීම 2යි. ඝර්ෂණ සංගුණකයේ භාගයයි පෘෂ්ඨ දෙකේම කියලා ගන්න වෙන්නේ. මේ දෙවෙනි සමීකරණය. හරිද? එහෙනම් මේ F1 කියන්නේ
R එක බෙදීම 2යි F2 කියන්නේ R2 බෙදීම 2යි. ඒක F සමානයි mu R වලින් ගත්තේ. දැන් අපිට සමීකරණ ලියන්න වෙනවා capital A ට. capital A ට අපි F සමානයි ma දාන්න යන්නේ. F සමානයි ma දීමෙන් F සමානයි ma දීමෙන් A ට capital A ට අපි ලියමු තලය දිගේ හා තලයට ලම්බකව. තලයට ලම්බකව ලිව්වොත් මොකක්ද වෙන්නේ? තලයට ලම්බකව ලිව්වොත් F සමානයි ma. මේ පැත්තට R1 තියෙනවා. R1 අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? ඍණ 4g cos 30. ඍණ 4g cos 30. අනිත් බල දෙකම ඊට ලම්බකයි. නේ? R1 ඍණ 4g cos 30 අනිත් පැත්තට මේක සමානයි ස්කන්ධය වැඩි කිරීම තෝරණය. දැන් මේ අතර තෝරණයක් නැහැනේ. කැපිටල් A මේ පැත්තට තෝරණය වෙන්නේ හෝ චලනය වෙන්නේ නැහැ. ඒ නිසා තෝරණය බිඳුවයි. දැන් මෙතනින් එනවා R1 කියන්නේ 4g. එම නිසා R1 කියන්නේ 4g cos 30. 4g cos 30. 4g කියන්නේ 40යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේකම අනිත් පැත්තට දැම්මා. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යිනේ. එතකොට මේ 42න් බෙදපුවම 20යි මූල 3යි කියලා එනවා. 20යි මූල 3යි. අන්න R1 අපිට සම්පූර්ණයෙන් එනවා. ඒ වගේම කැපිටල් A සඳහා තලය දිගේ ඉහළට F සමානයි මේ දැම්මොත් මෙන්න මෙහෙම මේ පැත්තට කැපිටල් A ට තලය දිගේ F මෙන්න මේ වගේ මේ ඊතලයකින් පෙන්නුවම ඇති දැන්. අන්න F සමානයි මේ දීමෙන් මේක එන්න ඕන මෙතනට. F සමානයි මේ දීමෙන් කියලා මේක මෙන්න මෙතනට ලියලා ඊළඟට A ට කියලා ඔහොම ලියනවා. A ට තලයට ලම්බකව ඊළඟට A ට තලය දිගේ. තලය දිගේ මොනවද බලවල විභේදන කොටස් වල එකතු T තියෙනවා උඩට ත්වරණයට උදව් කරනවා. ත්වරණයට බාධාවක් වෙන බල දෙකක් තියෙනවා. එකක් F1. F1 ඒක විරුද්ධයි. තව බාධාවක් තියෙනවා 4g මේ කෝණය 30යි මේ පැත්තට cos මේ පැත්තට sin. එතකොට 4g ගේ තලයේ දිගේ සංරචකයක් බරේ සංරචකයක් ක්‍රියා කරනවා 4g මේ පැත්තට cos මේ පැත්තට sin 30. 4g sin 30. වන්න මේක සමාන වෙනවා ස්කන්ධය ඒ වස්තුවේ ස්කන්ධය වැඩි කිරීම තෝරණයට. දැන් මේක දිගේ තෝරණයක් තියෙනවා A කියන 4යි A. අන්න එතකොට මෙතන අපිට R1 කියන්නේ 20යි මූල 3යි කියලා ආව අපි ඒක මේක 3 මේක සුළු කරලා අපි 4 වෙනි සමීකරණය විදිහට ගමු. දැන් මේකෙන් මොකක්ද දෙන්නේ? T ඍණ F1 F1 කියන්නේ R1 බෙදීම 2යි. දැන් අපි මේක පොඩ්ඩක් සුළු කරගෙනම ලියාගමු. F1 කියන්නේ R1 බෙදීම 2යි. මෙතන F1 ඔයගොල්ලන්ට පේනවා ඇති R1 බෙදීම 2යි. R1 කියන්නේ 20යි මූල 3යි. එතන 20යි මූල 3 බෙදීම 2. මෙතන F1 කියන්නේ මම මෙහෙම ලිව්වොත් F1 සමානයි මේක එන්නේ 1න් F1 සමානයි R1 බෙදීම 2. R1 කියන්නේ 20යි මූල 3යි. 20යි මූල 3 බෙදීම 2 කියන්නේ 10යි මූල 3යි. අපි මේක මෙතන ආදේශ කරමු. මේක මෙන්න මේකේ ආදේශ කරොත් මොකද්ද අපිට එන්නේ? එම නිසා T ඍණ
t ඍණ f එක කියන්නේ 10 මූල 3. අන්න එතන ආදේශ කරනවා මේ 10 මූල 3. ඍණ 4g sin 30 sin 30 භාගයයිනේ. එතකොට 40 4g කියන 40යි g 10යි sin 30 භාගයයි 40 බෙදීම දෙක එතන 20ක් එනවා. සමානයි 4යි a කියන මෙන්න මේ සමීකරණය එනවා මේක 4. දැන් ඒ වගේම අපි මම මේ සමීකරණය තියාගන්නම්. එතකොට අපිට ඉඩකඩ මම කිව්වේ ඒක මේ අපි වාක්‍ය ලියලා හරියටම හදන්න කිව්වොත් අපිට පොඩි ඉඩකඩ ප්‍රශ්නයක් එනවා. නමුත් අපි බලමු උත්සාහ කරලා මේක කරන්න. දැන් අපි ඒ වගේම f සමානයි ma ලියන්න ඕන b ට කැපිටල් b ට f සමානයි ma ලියමු. b තිබුණේ අනිත් පැත්තේ. එතකොට ඒක අපිට පුළුවන් ආනතලයට ලම්බකවයි ආනතලයේ දිගේ පල්ලෙහාටයි ලියන්න මෙන්න මේ විදිහට. දැන් අපිට මේ රූපේ නැතුව බෑ මේක කරන්න නේ. රූපෙත් අවශ්‍යයි. මේ තියෙන b. එතකොට b සඳහා අපි ආනතලයට ලම්බකව ලිව්වොත් මොකක්ද වෙන්නේ? r2 ආනතලයට ලම්බක උඩ පැත්තට තියෙනවා. ආතතිය හා ඝර්ෂණ බලය මේ ආනතලයේ දිගේ තියෙන හින්දා මේ පැත්තට සංරචක එන්නේ නැහැ බිඳුවයි. නමුත් බරයේ සංරචකයක් ඊට විරුද්ධව ක්‍රියා කරනවා. ඒතර r2 ඍණ 12g cos 60 අන්න එච්චරයි එන්නේ. r2 ඍණ 12g cos 60 r2 ඍණ 12g cos 60 මේ අතර ඔය බල දෙක තමයි තිබුණේ සමානයි ස්කන්ධය වැඩි කිරීම මේ තලයට ලම්බකව තෝරණය බිඳුවයි. තලයට ලම්බකව තෝරණයක් නැහැනේ. තලයේ දිගේ තමයි තෝරණය වෙන්නේ. ඉතින් මේකෙන් r2 හොයන්න පුළුවන් නිකම්ම. එම නිසා r2 එනවා මෙතනින්. එම නිසා r2 කීය දෙන්නේ? 12g cos 60 කියන්නේ භාගයයි. ඒතර 120 වැඩි කිරීම භාගය කියන්නේ 60යි. නිව්ටන් 60යි. r2 නිව්ටන් 60යි කියලා එනවා. එතකොට දැන් r2 නිව්ටන් 60 නම් අපිට හොයාගන්න පුළුවන් f2 මෙතනින්. f2 කියන්නේ μ r2. අපි ඒක බලමුකෝ දෙවනුව. දැන් මේ ආනතලයට ලම්බකව ලියපුවම අපිට r2 ආවා. ආනතලයේ දිගේ පල්ලෙහාට f සමානයි ma ලිව්වොත් එහෙම. ඒක බලමු රූපයෙන්. ආනතලයේ දිගේ බැලුවොත් මොනවද පල්ලෙහාට තියෙන බල? පල්ලෙහාට එක බලයයි තියෙන බරේ සංරචකයේ විතරයි. මෙතන කෝණේ 60යි මේ පැත්තට cos මේ පැත්තට sin. 12g sin 60 තමයි ත්වරණයට උදව් කරන බලය. 12g sin 60 ඍණ t ඍණ f2. මේ දෙකම විරුද්ධයි. 12g sin 60 ඍණ t ඍණ f2 සමාන වෙනවා 12 වැඩි කිරීම මේ පල්ලෙහාට තියෙන ත්වරණය ඒ වලට 12යි ඒ වලට. එතකොට 12g sin 60 මේ පැත්තට cos මේ පැත්තට sin. මම ඒක ලිව්වොත් තලයේ දිගේ පල්ලෙහාට තියෙනවා බරේ සංරචකය 12g sin 60. ඒකට විරුද්ධව තිබුණා මතකද ඔබට ආතති බලයයි t හා ඝර්ෂණ බලයයි f2. ඔච්චරයි. මේ බල තුන තමයි ත්වරණයට උදව් කරන අසමතුලිත බලය මේ තියෙන්නේ. මේක සමාන වෙන්න ඕනේ ස්කන්ධය 12යි. ඒ පැත්තේ වස්තුවේ ස්කන්ධය 12යි මතක ඇතිනේ. ත්වරණය අපි a කියලායි ගත්තේ 12යි a වලට. දැන් මේකේ මේ f2 කියන්නේ μ r2. අපි r2 හොයලා තියෙන්නේ. f2 කියන්නේ μ r2. එතකොට මෙහි f2 සමානයි μ r2. μ කියන්නේ භාගයයි. අපි කලිනුත් මේක ලිව්වා. මම කියන්නේ දෙවෙනි සමීකරණය. μ r2 භාගය වැඩි කිරීම r2 කියන්නේ 60 නේ. r2 කියන්නේ 60යි μ ඝර්ෂණ සංගුණකයේ භාගයයි 30යි. නිව්ටන් 30යි ඝර්ෂණ බලය.
તો ඒක මේකේ ආදේශ කරලා අපි ලියමු. එම නිසා මේ සමීකරණය අපිට එනවා මෙන්න මෙහෙම. එම නිසා මේ සමීකරණය එනවා අපිට මෙන්න මේ සමීකරණය අපි මේක සුළු කරලා ලියමු. 12g sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දැන් මේ කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත මම කෙලින්ම පාවිච්චි කරනවා. මම හිතනවා මේ වෙනකොට ඔබ ඒවා ප්‍රගුණ කරගෙන ඇති දන්නවා ඇති කියලා. sin 60 මූල 3 බෙදීම 2යි. මෙතන 120g කියන 10යි. 120යි මූල 3 බෙදීම 2 කියන්නේ 60යි මූල 3යි. එතන 60යි මූල 3යි. 60යි මූල 3යි. මෙන්න මේ පදේ 60යි මූල 3කට එනවා. ඍණ t 60යි මූල 3 ඍණ t ඍණ f2 කියන්නේ 30යි. ඒක අපි සුළු කරගත්තා දැන්. සමානයි 12යි a. 12යි a. දැන් මේක තමයි පස්වෙනි සමීකරණය. මේක 5. දැන් රූපේ නැතත් අපිට සමීකරණ තියෙනවා. දැන් ඕගලන්ට පේනවා ඇති 4න් හා 5න් 4 තියෙනවා t ඍණ 10යි මූල 3 ඍණ 20 කියන්නේ 4යි a කියලා 4. පස්වෙනි සමීකරණය එනවා 60යි මූල 3 ඍණ t ඍණ 30 කියන්නේ 12යි a කියලා. දැන් අපි 4 වෙනි එකයි 5 වෙනි එකයි එකතු කරොත් මේ ඍණ t ධන t කැපිලා ගිහිල්ලා අපිට a හොයාගන්න පුළුවන්. ඒ නිසා අපි 4යි 5යි එකතු කරමු. 4යි 5යි එකතු කරුවොත් 4යි 5යි එකතු කරොත් මේ ඍණ t ධන t කැපිලා යනවා. වම් පැත්තේ මොනවද ඉතුරු වෙන්නේ? මෙතන ඉතුරු වෙනවා 60යි මූල 3. ඍණ 30ක් පස්වෙනි එකේ වම් පැත්තේ ඉතුරු වෙනවා. හතරවෙනි එකේ t කැපිලා ගියාම ඍණ 10යි මූල 3 ඍණ 10යි මූල 3 ඍණ 20. අන්න ඔය ටික තමයි වම් පැත්තේ ඉතුරු වෙන්නේ. දකුණු පැත්තේ 4යි a ධන 12යි a 16යි a. මෙන්න මෙහෙම එන්නේ. 16යි a. දැන් තෝරණේ එනවා. පේනවනේ? කොහොමද තෝරණේ එන්නේ? 60යි මූල 3 ඍණ 10යි මූල 3. 60යි මූල 3 ඍණ 10යි මූල 3. එතකොට 60යි මූල 3ෙන් 10යි මූල 3ක් ගියාම එන්නේ 60ෙන් 10ක් ගියාම 50යි නේ. 50යි මූල 3 50යි මූල 3 ඍණ 30 ඍණ 20 ඍණ 50. ඍණ 30යි ඍණ 20 ඍණ 50 සමානයි 16යි a. ඔහොමනේ එන්නේ. එතකොට මෙතනින් 50 එළියට ගත්තොත් මූල 3 ඍණ 1 කියලා එනවා. 50 එළියට ගත්තොත් 50 එළියට ගන්න මූල 3 ඍණ 1 සමානයි 16යි a. අපිට තවත් ඉඩ අවශ්‍යයි දැන් මේක සුළු කරන්න. 50 දෙපැත්ත වුණනම් අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 25 මූල 3 කියන්නේ 1.732 1යි. පළවෙනි දශම ස්ථාන දෙකට ගමු. සමානයි 8යි. මම දිගටම දෙකෙන් බෙදුවා. මේ පැත්ත දෙකෙන් බෙදපුවම 25 ආවා. මේ පැත්ත දෙකෙන් බෙදපුවම 8 ආවා. 16 බෙදීම 2 8යි. මූල 3 1.73යි කියලා දැම්මා. ඒතර ඉතුරු වෙන්නේ මොකද්ද? 25 වැඩි කිරීම 1.73 ඍණ 1 කියන්නේ 0.73යි. 0.73යි. සමානයි 8යි. එහෙනම් අපිට ත්වරණය එනවා මෙන්න මේක බෙදන්න ඕන 8ෙන් එතකොට. මේක බෙදීම 8. ත්වරණය. එතකොට කොහොමද අපි 0.73 වැඩි කිරීම 25. දැන් මේක අපි සුළු කරලා බලමු. හරිද? හරියට උත්තරේ එනවද කියලා අපිට 0.73 වැඩි කිරීම 25. 5 3 15යි. එකක් ඉතුරුයි. 5 7 35යි. 1යි 36යි. දෙවරක් 3 6යි. දෙවරක් 7 14යි. 5යි 6යි 12යි 2යි. එකක් ඉතුරුයි. 4යි 3යි 7යි 1යි 8යි. 1යි දශම ස්ථාන දෙකක් තියන්න ඕනේ. 18යි දශම මේක මේකෙන් බෙරි කරාම එන්නේ 18යි දශම 2යි 5යි. එතකොට
එහෙනම් A කියන්නේ මොකද්ද? A කියන්නේ මේක 18.25යි 18.25 බෙදීම 8 8ෙන් බෙදන්න ඕනේ. 8 වරක් 2 16යි. 8 වරක් 2 16යි දෙකක් ඉතුරුයි. 22ට 8 වරක් ආය 2 16යි. එතකොට 6ක් ඉතුරුයි. 65ට 8 වරක් 8 64යි. ත්වරණය 2.28ක් විතර කියලා එනවා. ඒ අනුව ත්වරණය A කියන්නේ 2.28ක් ms ඍණ 2 කියලා එනවා. දැන් මේ ත්වරණය ආදේශ කරොත් මේ ඕනම සමීකරණයක t ආතතිය හොයන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට මේක ආදේශ කරලා t හොයන්න පුළුවන් කියලා 5 හරි 4 හරි දැන් අපි බැලුවොත් ත්වරණය 2.28 හරිද කියලා. ඒකකත් එක්ක උත්තරේ ලියන්න ඕනේ හරියටම. බලමු අපි මේක පල්ලෙහාට අරගෙන අපිට දෙකයි දශම 2.8 අපට ආයේ මේක පළවෙනි දශම ස්ථානට උත්තරේ දීලා තියෙන්නේ 2.3යි කියලා. ත්වරණය අපෙන් අහන්නේ ත්වරණය 2.3යි කියලායි උත්තරේ දීලා තියෙන්නේ. නමුත් අපිට අපි දශම ස්ථාන දෙකකට හොයලා තියෙනවා බලන්න. ත්වරණය මේ තියෙන්නේ අන්තිමට අපිට ආයේ ත්වරණය 2.28යි කියන්නේ කිට්ටුවට ගත්තොත් 2.3ක් කියලා අපිට හරි උත්තරේ ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහට ලියලා හදන්න ඕනේ. ඒක දැන් ඔබ කරන්න ඔබට පොතේ බොහොම ලේසියෙන් පුළුවන් පෑනෙන් මේක කරගෙන යන්න. ඉතින් මම ලෑල්ලේ මෙන්න ඉදිරියට කරන ගණන් වල ලොකුවටම මේ සමීකරණ හා මේ විස්තර කිරීම නොලියා මේක කරන්නම්. හැබැයි ඔබට පුරුදු වෙන්න ඕනේ. ඔබ පුරුදු වෙන්න ඕන හරියටම මොකද්ද ලියන සමීකරණය මොකටද ලියන්නේ? රචනා ප්‍රශ්නයකදී ඒ දේවල් හරියට ලියන්න. කෙටි ප්‍රශ්නයකදී ඒක අදාළ නැහැ. මොනවා හරි කරලා උත්තරේ හොයාගන්නනේ තියෙන්නේ කෙටි ප්‍රශ්නයක නේද? එතකොට මේ විදිහට ඒක බලන්න ඕන. 6 වෙනි ප්‍රශ්නය ස්කන්ධය 65ක් වන වස්තුවක් තිරසට තෑන් ප්‍රතිලෝම පහ බෙදීම 12ක කෝණයකින් නානත රළු තලයක් මත තබා පහළට චලනය වීම යන්තමින් වළක්වා ඇත්තේ ආනත තලයට අංශක 30ක කෝණයකින් නානතව ඉහළට ක්‍රියා කරන කිලෝ 20ක බලයක් මගිනි. තලය හා වස්තුව අතර ඝර්ෂණ සංගුණකය සොයන්න. මෙතන කිලෝ 65ක් බර වස්තුවක් තිරසට තෑන් ප්‍රතිලෝම පහ බෙදීම 12ක කෝණයකින් ආනත රළු තලයක් මත තියලා දෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට කියලා අපි හිතුවොත් මේ තලය මේ තලය අපි මෙන්න මෙහෙම හිතුවොත් මේක ආනතිය තීට අනන් තිරසට තීට නම් ටෑන් තීට තමයි මේ තියෙන්නේ පහ බෙදීම 12යි. ඒ කියන්නේ අපි තීටා ඇතුළත් ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් මෙන්න මෙහෙම. මේක පුරුදු වෙන්න. දැන් ටෑන් තීටා පහ බෙදීම මේ තීටා කෝණේ ටැන්ජනය පහ බෙදීම 12 කියලායි තියෙන්නේ. එතකොට මම ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් මේ කෝණය තීටා වෙන ටෑන් තීටා පහ බෙදීම 12. ඒ කියන්නේ ටෑන් තීටා කියන්නේ විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදයේ මේ විරුද්ධ පාදයේ පහ නම් බද්ධ පාදයේ 12යි. එතකොට කර්ණය මොකක්ද එන්නේ මේකේ? 12 වරක් 12 144යි 5 වරක් 5 25යි. මේ පාද දෙකේ වර්ග එකතු කරලා ඒකේ වර්ගමූලය ගන්න. 144 ධන 25 169යි. 169 වර්ගමූලය 13යි. ඒ කියන්නේ මේක මේ පාදයේ 13යි. මේ තවත් ජනප්‍රිය ඍජුකෝණී ත්‍රිකෝණයක් 12 5 13. අනිත් වැදගත් ජනප්‍රිය ඍජුකෝණී ත්‍රිකෝණය මොකක්ද? 3 4 5නේ. මේක 4යි මේක 3යි නම් මේක 5 වෙනවා. ඒ වගේ මේකත් 12 5 13. දැන් tan θ දුන්නා කියන්නේ අපිට sin θ හොයන්න පුළුවන්. sin θ කියන්නේ 5 බෙදීම 13යි. cos θ කියන්නේ 12 බෙදීම 13යි. θ සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ. මේ මෙන්න මේකෙන්. පේනවනේ. දැන් මෙතන දීලා තියෙනවා කිලෝ 65ක් බර වස්තුවක්. මේක කිලෝ 65යි. එතකොට මේකේ බර අපි මෙහෙම ලකුණු කරොත් මේක කිලෝ 65ක් වෙනවා. 65යි g. එතන මොනවද අනිත් බල අභිලම්බ ප්‍රතික්‍රියාවක් වෙනවා R. ඝර්ෂණ බලයක් එනවා මේක දිගේ උඩ අතට නේ. එතකොට මේක පල්ලෙහාට ලිස්සන එක නවත්තලා තියෙන්නේ
ආනත තලයට අංශක 30ක කෝණයකින් කෝණයක් ආනතව ඉහළට ක්‍රියා කරන කිලෝ 20ක බලයකින්. එතකොට ආනත තලයට අංශක 30ක් ආනතව ක්‍රියා කරන කියන්නේ මෙන්න මේ වගේ. මේකට මෙන්න මෙහෙම බලයක් දාලා තියෙනවා. මම මේ චලිතය නවත්තලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමයකින්. බලයක් දාලා තියෙනවා මෙන්න මේ විදිහ. මේකේ මේ කෝණය මේ ආනත කෝණය අංශක 30යි. අංශක 30ක කෝණයක්. ආනතෝ ඉහළට ක්‍රියා කරන මේ කෝණය 30යි. ආනත තලයත් එක්ක අංශක 30ක කෝණයක් හදන බලයක් තියෙනවා කිලෝ 20ක. කිලෝ 20ක් කියන්නේ කීයක්ද? නිව්ටන් 200යි. නිව්ටන් 200 20යි g මේ බලය. මේ බලය මම මෙතන ලියනවා 20යි g කියන බලයක් දාලා මේක පල්ලෙහාට ලිස්සලා යන එක යන්තම් නවත්තලා තියෙනවා. දැන් පල්ලෙහාට යන එක යන්තම් නවත්තලා කියන්නේ ඝර්ෂණ බලය උදව් කරනවා චලිතය නවත්තන්න උඩට. ඒත් ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ උඩට. පල්ලෙහාට තියෙන බලය ඝර්ෂණ බලය දැන් පල්ලෙහාට ලිස්සන එක යන්තම් නවත්තන්නේ මේ බලය. එතකොට යන්තම් නවත්තලා තියෙනවා කියන්නේ ඝර්ෂණය සම්පූර්ණයෙන්ම යාට උදව් කරනවා. මෙන්න මේ පැත්තට ක්‍රියා කරමින් ඝර්ෂණය මෙන්න මේ පැත්තට ක්‍රියා කරමින් චලිතය නවත්තන්න උදව් කරනවා. මෙන්න මේ ආනත තලයේ දිගේ මෙන්න මෙහෙම. මේ ඝර්ෂණ බලය. එතකොට මේක සීමා යන්තම් නවත්තගෙන තියෙන්නේ මේක μ r වෙනවා. එකපාර මේක μ r කියලා දාන. r කියන්නේ මේ පෘෂ්ඨ අතර ප්‍රතික්‍රියාව. μ r තමයි සීමාකාරී ඝර්ෂණ බලය. ඔබ හරිනම් මේකේ මේ f කියලා දාලා f කියන්නේ μ r කියලා ලියලා ඒ සමීකරණත් එක්ක එන්න ඕන රචනා ප්‍රශ්නයක්. නිසා මම එකපාර ලිව්වා. දැන් අහන්නේ ඝර්ෂණ සංගුණකයේ මේ μ තමයි අහන්නේ. μ තමයි අහන්නේ. එතකොට මේක හදන්න අපිට කරන්න පුළුවන් දේ මේක දැන් යන්තම් නවත්තලායි තියෙන්නේ චලනය වීම. ඒ කියන්නේ සමතුලිතයි. එතකොට සමතුලිතතාව සඳහා ඕනෑම පැත්තකට විභේදන කොටස් වල වීජයක බිඳුව වෙන්න ඕනේ. එතකොට අපි මෙතන ලියන්න ඕනේ මෙහෙමයි. අපි ලියන්න ඕන සමතුලිතතාව සඳහා. සමතුලිතතාව මේ විදිහට ලියන්න ඕනේ හරිනම්. සඳහා. කාගේද මේ වස්තුව අපි A කියලා නම් කළොත්. මෙයා A කියලා අපි නම් කරොත් A ගේ සමතුලිතතාව සඳහා. A ගේ සමතුලිතතාව සඳහා අපි තලයට ලම්බකව විභේදනය කරොත් මෙහෙම. මොකද්ද? ඕනෑම පැත්තකට විභේදන කොටස් වල වීජයක බිඳුව වෙනකොට බල පද්ධතිය. දැන් මෙතන මේ වස්තුවේ සමතුලිතතාවයට ක්‍රියා කරන බල පද්ධතිය මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව, බර, ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය මේ අනිත් 20ක 20 කිලෝග්‍රෑම් තමයි 20 g බලය. ඒකට ඕවායේ මේ පැත්තට විභේදන කොටස් වල එකතුව බිඳුව වෙන්නත් ඕනේ. ආනත තලයේ දිගේ විභේදන කොටස් වල එකතුව බිඳුව වෙන්නත් ඕනේ. ඕනම පැත්තකට විභේදන කොටස් වල එකතුව බිඳුව වෙන්න ඕනේ. සමතුලිතන ඒකනේ මූලධර්මය. එතකොට දැන් ආනත තලයට ලම්බකව විභේදන කරොත් මොනවද තියෙන බල R තියෙනවා කෙලින්ම මේ පැත්තට. මේකේ සංරචකයක් එනවා. මේ පැත්තට 20g cos 30, මේ පැත්තට 20g sin 30. R ධන 20g sin 30. R ධන 20g sin 30 මේකේ සංරචක එනවා. ඝර්ෂණ බලය එන්නේ නැහැ. ඒක ලම්බකයි මේ පැත්තට. බරේ සංරචකයේ මීට විරුද්ධව ක්‍රියා කරන ඍණ 65g මේක θ මේක අනුව ඍණ θ වෙන මේ කෝණය θ වෙනවා මෙතන. මේක θ මෙතන 90යි මේක අනුව ඍණ θ මේ කෝණය θ. එතකොට 65 තලයට ලම්බක පැත්තට සංරචකයේ 65g cos θ. 65g cos θ. මෙන්න මේක තමයි මේ අතට බල පද්ධතියේ විභේදන කොටස් වල එකතුව මේක සමතුලිත නම් බිඳුව වෙන්න ඕන. සමතුලිත නම් බිඳුව වෙන්න. දැන් මේක අපි තවට සුළු කරලා ලියාගමු. එම නිසා R ධන 20g sin 30. දැන්
20යි g කියන්නේ g කියන්නේ 10යි 200යි sin 30 කියන්නේ භාගයයි 200 වැඩි කිරීම භාගේ 100යි මෙතන එනවා 100ක් ඍණ 65යි g 650යි g කියන්නේ 10යි cos θ අන්න මේ ත්‍රිකෝණය ඇඳගත්තේ ඒක තමයි cos θ කියන්නේ මේකේ බද්ධ පාදයේ බෙදීම කර්ණයේ θ සම්බන්ධයෙන් 12 බෙදීම 13යි 12 බෙදීම 13යි අන්න cos θ මේක සමානයි බිඳුව වෙන්න ඕනේ දැන් 13ේව 5ක් තියෙනවා 65ට 13ේව 5ක් තියෙනවා 65ට 13 වරක් 5 65යිනේ එතන ඒතර 50 එන්නේ ඔන්න ඔහොම එන්නේ එතකොට දැන් බලන්නකෝ මේ සමීකරණය සුළු කරාම මොකක්ද එන්නේ කියලා r මේ පද දෙක අපි සුළු කරගමු 12 වරක් 50 ඍණ 12 වරක් 5 60යි 600යි 50 ඒවා 12ක් 600යි ඍණ 600 ධන 100 එතකොට එන්නේ ඍණ 500ක් r ඍණ 500 සමානයි බිඳුවයි කියලා එනවා එහෙනම් r කියන්නේ 500ක් වෙන්න ඕන r කියන්නේ 500යි මොනිසා r සමානයි 500යි නිව්ටන් කියලා කෙලින්ම අර ප්‍රතික්‍රියාව වෙනවා නිව්ටන් 500යි කියලා චලිතය යන්තම් නවත්තලා තියෙන්නේ දැන් අනිත් දේ අපිට කරන්න පුළුවන් මොකද්ද ආනතලයේ දිගේත් මේ විභේදන කොටස් වල එකතු බිඳුව වෙනවා ඒත් සමතුලිතතාව සඳහා ආනතලයේ දිගේ අපි විභේදනය කරොත් මේ අතට මොනවද තියෙන බල 65g මේ පැත්තට cos θ නම් අනිත් පැත්තට sin θ 65g sin θ ඒක මේ කෙලින්ම මේ පැත්තට තියෙනවා ආනතලයේ දිගේ මේකට විරුද්ධව තියෙනවා මෙතන මේක 20යි g cos θ මේ පැත්තට 20යි g sin θ අනිත් පැත්තට 20යි g cos θ ඒක මේ පැත්තට විරුද්ධ අතර තියෙන ඍණ 20යි g cos θ 20යි g cos θ ඍණ 20යි g cos θ mu r උත් ඒ පැත්තටම තියෙන්නේ ඍණ mu r ඔය බල තුන විතරයි තියෙන්නේ බිඳුවයි අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයක් එන්නේ නැහැ මේ අතට කොහොමනේ එන්නේ දැන් මේක අපි සුළු කරගත්තොත් අපිට දෙවෙනි සමීකරණයක් ගන්න පුළුවන් r කියන්නේ දැන් 500යි කියලා හොයලා තියෙනවා දැන් අපි මේක සුළු කරන්න බලමු 65g sin θ 65g කියන්නේ 650යි sin θ කියන්නේ කීයද අපිට ත්‍රිකෝණය ඕන වෙනවා sin θ විරුද්ධ පාදයේ බෙදීම කර්ණය 5 බෙදීම 13යි sin θ කියන්නේ 5 බෙදීම 13යි sin θ කියන්නේ 5 බෙදීම 13යි අන්න θ හරියටම දාන්න හින්දා හොඳයි ඍණ 20යි g 200යි g 10 cos θ කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි mu r සමානයි mu වැඩි කිරීම r r මෙතනින් අපි හොයලා තියෙනවා 500යි කියලා ඒක ආදේශ කරමු mu වැඩි කිරීම 500යි mu r r 500යි දැන් මේක දිගටම අපිට පුළුවන් 50න් බෙදන්න 50න් 50 ඒවා මෙතනට තියෙනවා කීයක්ද 13ක් 50 ඒවා එතන 13ක් තියෙනවා මෙතන 50 ඒවා 4ක් තියෙනවා මෙතන 50 ඒවා 10ක් තියෙනවා දිගටම 50න් බෙදුව හැම පදයක්ම 50න් බෙදන්න ඕනේ එතකොට මේ 13 බෙදීම 13ත් කැපිලා ගිහලා මෙතන ඉතුරු වෙන්නේ 5යි මෙතන ඉතුරු වෙන්නේ 5යි 5 ඍණ මේ 4යි 2යි සුළු වුණාම මෙතන එන්නේ 2 2යි මූල 3 2යි මූල 3 මූල 3 කියන්නේ 1.7යි 3යි සමානයි මේක සමාන වෙනවා 10යි mu වලට mu තමයි අපෙන් අහන්නේ ඝර්ෂණ සංගුණකේ අපෙන් අහන්නේ. ඒතර 5 ඍණ දෙවරක් 3 6යි දෙවරක් 7 14යි එකක් තියෙනවා දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 3 6යි දෙවරක් 7 14යි
එකයි දෙකක දෙකයි තුන සමානයි 10යි මියු. මෙතන කීයද ඉතුරු වෙන්නේ? 5න් 3.46ක් ගියාම 5යි එතන බිංදු දෙකක් එනවා මෙතන. ඉතුරු වෙන්නේ 1.54යි. 1.54 සමානයි 10යි මියු. එහෙනම් මියු කියන්නේ කීයද? මේක 10න් බෙදපුවාම 0.154ක් විතර වෙනවා. 0.154ක් විතර වෙනවා මියු. ඝර්ෂණ සංගුණකයට ඒකක නෑ මතක තියාගන්න. ඒකක රහිත රාශිය. මේකට ඒකක දාන්න එපා. තව එකක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඝර්ෂණ සංගුණකය එකට වඩා වැඩි වන්නේ නෑ. මේ වෙලාවෙම වගේ එකට වැඩි අඩු ගාණක් තමයි දශම ගණන් එහෙම එන්නේ. එකට වැඩි අඩුයි. දැන් බලමු උත්තරේ හරිද කියලා. අපේ ගැටලුව මේ විදිහයි. මේ තිබුණේ අපේ ගැටලුව මේ ඝර්ෂණ සංගුණකය අහන්නේ මේකේ මේ පල්ලෙහාට චලිතය යන්තම් මේ 20G කිලෝ 20ක බලයකින් නවත්තන්න පුළුවන් නම් තලයට අංශක 30ක් ආන්තව දාන්න නේද? එතකොට ඒ වෙලාවේ උපරිම ඝර්ෂණ බලය උඩට ක්‍රියා කරනවා මෙයාට උදව් කරමින් යන්තම් චලිතය නවත්තලා තියෙන පල්ලෙහාට. එහෙමයි එන්නේ. එතකොට මේ උත්තරේ 0.154 අපිට ආවේ 0.153ක් විතර මං හිතන්නේ. ඝර්ෂණ සංගුණකය අපිට ආවේ 0.154 අපිට ඇවිත් තියෙනවා. මෙතන තියෙන්නේ 0.154. ඒ නිසා අපිට හරි උත්තරේ ඇවිල්ලා තියෙනවා. ABCD සැහැල්ලු තන්තුවක්. එහි A කෙළවර බිත්තියක පිහිටි ලක්ෂයකටද D කෙළවර සිවිලිමෙහි පිහිටි ලක්ෂයකටද සම්බන්ධ කර තිබේ. කිලෝ 20ක බරක් B ලක්ෂයෙන්ද කිලෝ W බරක් C ලක්ෂයෙන් දෙල්ලූ විට AB කොටස තිරස්ව සිටිනසේ පද්ධතිය සමතුලිතව පිහිටයි. BC හා CD රේඛා තිරස් සමග සාධන කෝණ අංශක 30යි 60යි. W වල අගයද තන්තුවේ කොටස් තුනේ ආතතිද සොයන්න. දැන් අතරම බලව මේක ඝර්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සමතුලිතතාව පිළිබඳ ප්‍රශ්නයක්. කමක් නැහැ අපි ඒක හදමු. ලාමිගේ ප්‍රමේය හා සමතුලිතතාවය සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මේකේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන රූප සටහන මෙන්න මේ විදිහයි. දැන් මේ තියෙන්නේ බිත්තියක් නම් මේ තියෙන්නේ සිවිලිම නම් තන්තුවක් මෙන්න මේ හරියෙන් ගැට ගහලා මෙතන එක තැනකින් බරක් එල්ලලා තියෙනවා. ආයේ තව තැනකින් බරක් එල්ලලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තියෙන්නේ. මේක බිත්තිය මේක තමයි සිවිලිම. මේ කොටස තිරස්. මේ කොටස තිරස්ව තියෙනවා. බිත්තියට ලම්බකව මේ කෝණය 90යි. එතකොට මේ කියන විදිහට A කෙළවර බිත්තියෙහි පිහිටි ලක්ෂයකට මේ බිත්තිය D කෙළවර සිවිලිමේ. එතකොට මෙතන තමයි D. කිලෝ 20ක බරක් B වලින් මෙතන B. එතකොට B වලින් එල්ලලා තියෙනවා කිලෝ 20ක්. මේක කිලෝ 20යි. W බරක් C. මෙතන C වල එල්ලලා තියෙනවා W. ඔන්න ඔය විදිහට මේක හිටනවා මේ. එතකොට තන්තුව කොටස් තුනකට බෙදෙනවා මේ බරවල් නිසා. එතකොට BC තන්තුව තිරස සමග සාධන කෝණය මෙන්න මෙතන කෝණය අංශක 30යි මේක. මේක තිරස එක්ක හදන කෝණය 60යි කියනවා. මේක අංශක 60යි. ඔන්න ඔහොම. අහන්නේ W වල අගයද තන්තුවේ කොටස් තුනේ ආතතිය. එතකොට දැන් මේක හිටින්නේ මෙතන එක ආතතියක් හිටිනවා. මෙතන එක ආතතියක් හිටිනවා. මෙතන තව ආතතියක් හිටිනවා. මේක මේ මෙන්න මේ ලක්ෂවල ක්‍රියා කරන මේ ලක්ෂ සමතුලිතව තියෙනවා කියලා අරගෙන ලාමීගේ ප්‍රමේය දැම්මොතින් මේ ලක්ෂයටයි මේ ලක්ෂයට ඉතා පහසුවෙන් මේ ගාන හදන්න පුළුවන් වේවි. මම මේකට වෙනම රූපයක් ආපහු අඳින්නම් මෙන්න මේ විදිහට. මේක ලොකු කරපු රූපයක්. දැන් මෙන්න මේකයි ගැටලුව. මේක ඇත්තටම සමතුලිතතාව පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් දැන් ඔබට ගැටලුව තේරුණු නිසා මම මේක ඉහළට ගෙනියලා අපිට ගාන පෙවුනේ නැතත් බලමු මේක අපිට ලොකු කරලා අඳින්න වෙනවා මේක හරියට හදාගන්න නම්. දැන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සිවිලිම නම් මේ තියෙන්නේ
බිත්තිය නම් මෙන්න මේ වගේ තන්තු කොටස් තුනක් නේ තියෙන්නේ. එක තන්තුවක් තියෙනවා තිරස්. අනිත් තන්තුව තිරසට අංශක 30ක් ආනතයි. ඉතිරි එක තිරසට අංශක 60ක් ආනත විදිහට තමයි මේ බරවල් එල්ලෙන්නේ. මෙතනින් එල්ලලා තිබුණා කිලෝ 20ක් මට මතක විදිහට. එතන 20යි G. මෙතනින් W. කොහොමනේ තිබුණේ? බලමු අපෝ හරිද කියලා ඉවරලා. W බරක් C වල. හරි. එතකොට මෙතන A මෙතන B මෙන්න මෙතන C මෙතන D. ඔහොමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණ අපිට දීලා තියෙනවා. දැන් මේක සිරස මෙතන මේක තිරස. ආයි මේකේ මෙතන සිරස මේ තියෙන්නේ තිරස. මෙන්න මේ කෝණ අපිට දීලා තියෙනවා. ගැටලුවේ මෙන්න මේ කෝණේ අංශක 30යි කියලා තියෙනවා. තිරසත් එක්ක මේ තන්තුව හදන කෝණය 30යි. මේක හදන කෝණය 60යි තිරසත් එක්ක. මේක 60යි. ඔන්න ඔහොම දීලා තියෙනවා. එතකොට මේ තන්තු වල ආතති පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. තන්තු වල ආතති මෙතන එනවා එක ආතතියක්. මේක අපි T1 කිව්වොත් මෙතන එන්නේ වෙනත් ආතතියක්. මේක වෙනත් තන්තු කොටසක් වෙනවා දැන්. මේක T2 වෙනවා. ඒ තන්තු කොටසේ එකම ආතතිය තියෙන්නේ. මේක T1 මේක T2 මෙතන T3. මෙතන තවත් ආතතියක් එනවා. ඔන්න ඔහොමනේ. දැන් අහන් T1 T2 T3 හා W අහනවා මේව සමතුලිතව මේක මෙහෙම තියෙනවා නම්. යන්න එක තමයි ප්‍රශ්නේ. මම මේක සමීකරණ ලිවීම සඳහා අපි ආපහු මේක මෙතනට ගමු. දැන් අපි ලාමීගේ ප්‍රමේය දැම්මොත් ලාමීගේ ප්‍රමේය මේක සමතුලිතව තියෙනවනේ මේ ලක්ෂ ලාමීගේ ප්‍රමේය. මොකද්ද ලාමීගේ ප්‍රමේයන් කියන්නේ? ලක්ෂයක ක්‍රියා කරන බල තුනක් යටතේ බල තුනක් සමතුලිත නම් ඒ ඕනෑම බලයක් ඉතිරි බල අතර කෝණයේ සයිනෙන් බෙදුවොත් එන්නේ නියත අනුපාතයක්. ඒතර මේ ඕනම බලයක් ඉතිරි බල අතර කෝණයේ සයින් නගෙන් බෙදුවොත් නියත අනුපාතයක් එනවා කියලායි කියන්නේ. ඒතර ඒ අනුව මොනවද අපිට ලාමීගේ ප්‍රමේය දැම්මොත් B වලට එන්නේ? ලාමීගේ ප්‍රමේය B ලක්ෂයේ සමතුලිතතාවයට දැම්මොත් මෙන්න මෙහෙම එකක් එන්නේ. අපි මේ බලය T1 බෙදුවොත් ඉතිරි බල අතර කෝණයේ සයිනෙන් T1 බෙදීම මේ T1 ඉතිරි බල අතර කෝණය මේක මෙතන මේ මහා කෝණයේ සයිනයට මේ සුළු කෝණයේ සයිනය දැම්මම ඇතිනේ. මහා කෝණයේ සයිනය කියන්නේ පරිපූරක බද්ධ කෝණයේ සයිනය. මේ අපි පැහැදිලිව කියපිනවා එකපාර පාවිච්චි කරනවා. ඒතකොට T1 බෙදන්න ඕනේ මේ ඉතිරි බල අතර කෝණයේ සයිනෙන්. ඒක මේ ඉතුරු කෝ මෙතන මේ අංශක 60 මෙතන තියෙන. මේක තියෙනවා මේක 60 පරිපූරක බද්ධ කෝණය 60යි sin 60. T1 බෙදුවා ඉතිරි බල අතර කෝණයේ සයිනෙන් මහා කෝණ ඒකේ සයිනේ පරිපූරක බද්ධ කෝණයේ සයිනයට සමානයි කියලා ගත්තා. ඒක සමාන වෙන්න ඕනේ 20යි G. 200 කියමු එක බෙදීම 200 බෙදීම මේ මහා කෝණයේ ඉතිරි බල අතර කෝණයේ සයිනේ පරිපූරක බද්ධ කෝණය ගන්න sin 30. හැම වෙලාවෙම සුළු කෝණය ගන්න. ඒක සමාන වෙන්න ඕන T2 බෙදීම ඉතිරි බල දෙක අතර කෝණ ඉතිරි බල දෙක වෙන්නේ මේ T1යි 20යිනේ මේක අංශක 90යි ඉතිරි බල අතර කෝණය අංශක 90යි sin 91යි ඇත්තටම sin 91යි එතකොට දැන් T1 කියන්නේ අනුව T1 අපි මෙන්න මේ දෙක සමාන කරගමු T1 බෙදීම sin 60 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි මූල 3 බෙදීම 2යි එහෙමනම් මේකෙන් බෙදනවා කියන්නේ 2 බෙදීම මූල 3ෙන් වැඩි කරන්න ඕනේ මේක සමාන වෙනවා 200 බෙදීම sin 30ට 200 බෙදීම sin 30 කියන්නේ භාගයයි 200 භාගයෙන් බෙදනවා කියන්නේ දෙකෙන් වැඩි කරන්න ඕනේ එතකොට මෙතන 400ක් එනවා මේක සමාන වෙනවා T2 බෙදීම sin 90 sin 90 කියන්නේ 1යි ඉතින් මේකෙන් නිකම්ම T1යි T2යි එනවා දෙකම මේකයි සමාන කරන්නකො මේ දෙක සමාන කරොත් එනවා T1 කියන්නේ කීයද කියලා T1 කියන්නේ
400යි මූල 3 බෙදීම 2. ඒ කියන්නේ 200යි මූල 3. නිව්ටන්. නිව්ටන් නම් 200යි මූල 3යි. කිලෝ නම් 20යි මූල 3යි. කිලෝග්‍රෑම් බර නම් 20යි මූල 3යි. මේ පැත්ත මූල 3 බෙදි කරලා දෙකෙන් බෙදුවා. T1 T2 කියන්නේ කෙලින්ම T2 කියන්නේ 400යි. මේකයි සමාන කරන්නේ. T2 කියන්නේ නිව්ටන් 400යි. නැත්තම් කිලෝ නම් 40යි. කිලෝග්‍රෑම් බර නම් 40යි. දැන් T1යි T2යි ආවා. ආපහු ලාමිගේ ප්‍රමේය ලිව්වොත් මෙතනට C වලට ලියලා බලන්න. එතකොට ඔයගලන්ට පුළුවන් T3යි W හොයන්න. මොකද T2 සම්පූර්ණයෙන්ම දන්න හින්දා. T2 දන්න හින්දා මේක මෙතනට ලාමිගේ ප්‍රමේය ලිව්වොත් ඔන්න මම සමීකරණ ලියලා දෙන්නම්. මෙන්න මෙහෙම එන්නේ. සමීකරණය මම ලියලා දෙන්නම්. මෙන්න මේ විදිහට එන්නේ. C වලට ලාමිගේ ප්‍රමේය ලිව්වොත් බලන්නකෝ. T2 බෙදන්න ඕන ඉතිරි බල අතර කෝණය සයිනෙන්. දැන් මේ T2 මේ ඉතිරි බල කියන්නේ මේ මහා කෝණය 150. ඒක මෙතන මේ අංශක 30 ගන්න පරිපූර්ණක බද්ධ කෝණය. එතකොට එනවා T2 බෙදීම sin 30. sin 30. ඒක සමාන වෙනවා T2 බෙදීම sin 30 සමානයි. W බෙදීම ඉතිරි බල අතර කෝණය sin. මෙන්න මේ කෝණය කීයද? මේ කෝණය මෙතන 30යි මෙතන 60යි 60යි මෙතන 120යි මෙතන 30යි 150යි 150 sin කියන්නේ අංශක 30 sin එකත් අංශක 30යි. ඒ කෝණෙත් අංශක 30යි නේ sin 30. මෙතන W බෙදන්න ඕනේ ඉතිරි බල අතර කෝණය sin. මොකද්ද මේ ඉතිරි බල අතර කෝණය? මෙතන 60ක් අඩු කරපුවම 90න් මේ කෝණය 30යි. මේක 30යි මෙතන 120යි. මොකද මේ කෝණය 60යිනේ. 180න් 60ක් අඩු කරාම මෙතන 120ක් මෙතන 30ක් තියෙන මේ මුළු කෝණය මෙන්න මේ මුළු කෝණය 150යි. sin 150 කියන්නේ sin 30මයි. ආපහු පරිපූර්ණක බද්ධ කෝණය දැම්මා. ඒක සමානයි T3 බෙදීම ඉතිරි බල අතර කෝණය sin. T3 ඉතිරි බල අතර කෝණය මෙතන අංශක 60 තියෙන්නේ මේ. ඉතිරි බල අතරේ කෙලිම 60 දාන්න sin 60. ඉතින් දැන් මේක ආපහු මේකයි සමාන කරන්න. දැන් T2 හොයලානේ තියෙන්නේ. T2 කියන 400යි. T2 400 බෙදීම sin 30 sin 30 කියන භාගයයි. එතන මෙතන 800යි. අන්න එහෙම. දැන් මේ sin 30 මේ දෙක සමාන කරනකොට sin 30 කැපිලා යනවා. එතකොට T2 කියන්නේ W කියලා එනවා. W බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. W කියන්නේ එතකොට T2ට සමානයි. ඒ කියන්නේ 400යි. W කියන්නේ 400යි නිව්ටන් නැත්නම් කිලෝග්‍රෑම් බර නම් 40යි. ඉතින් මේක 400 කියලා දන්නවනම් මේකයි සුළු කරපුවම T3 හොයන්න පුළුවන්. තාම ලේසියෙන්. එතකොට T1 T2 T3 හා W එනවා. ඒක මම හිතන්නේ ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. උත්තර මම හිතනවා අනිවාර්යෙන් හරි උත්තර එන්න ඇති. අපි බලමු T2 හරිද T1යි T2යි හරිද කියලා. උත්තර W කියන්නේ කිලෝ 40යි 400යි නිව්ටන් කිව්වේ 40යි. AB වල ආතතිය කිව්වේ T1 200යි මූල 3යි නිව්ටන් නැත්නම් මේක 10න් මේ කිලෝග්‍රෑම් බර නම් මේක 10න් බෙදන්න එපා 20යි මූල 3යි අර BC වල ආතතිය 400යි නැත්නම් කිලෝ බර නම් 40යි. නිසා උත්තර ඉතා පහසුවෙන් එනවා ලාමිගේ ප්‍රමේය තමයි දාන්න තිබුණේ. 8 වෙනි ගැටලුව අපි කලින් හැදුවේ 7 වෙනි ගැටලුව. එතකොට 8 මෙතන මේ විදිහ එකක් තියෙන්නේ. A කුට්ටියේ බර නිව්ටන් 100යි. මේක නිව්ටන් 100ක් බරයි. එතකොට මේකේ බර නිව්ටන් 100යි. ඒ හා තලය අතර ඝර්ෂණ සංගුණකය මෙතන කියනවා μ 0.3යි කියලා. μ 0.3යි. W වලගේ 20 වෙනකොට සමතුලිතව තියෙනවා. එතන මේක 20ක් වෙනකොට සමතුලිතව තියෙනවා. මේක 20ක් වෙනකොට මේක සමතුලිතව තියෙනවා. නිව්ටන් 20ක් වෙනකොට. ඒ මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. ඒතකොට දැන් මේක සමතුලිතව තියෙනවා. ලිස්සන්නේ නැතුව මෙන්න මේ ඝර්ෂණ බලය අහන්නේ. මෙතන ඝර්ෂණයක් තියෙනවා. මේක ලිස්සලා යන්නේ මෙහෙටනේ මේ බරෙන් ඇදිලා. ඒතර මේ ඝර්ෂණ බලය අහනවා අපෙන්. ඒ වෙලාවේ සීමාකාරී නොවෙන්න පුළුවන්. තාම සීමාවට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. සමතුලිතව තියෙනවා. මෙතන R එකක් තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඇත්තට මේ 100ට සමානයි. මේ අතට සමතුලිත නම් R කියන්නේ 100යි. F කියන්නේ මේ T. මේ ආතති බලය හෙව්වා නම් මේ T තමයි ඝර්ෂණ බලය වෙන්නේ. එතකොට ඒක අපි T1 කියමුකෝ.
මෙතන මේ ලක්ෂය ගත්තාම මෙතන මේක T2 කියන්නේ 20යි. මෙතන තව තන්තුවක් තන්තු කොටස වෙනස් වෙනවා. ඒකට මෙතන තියෙන ආතතිය T3 වෙනවා. ඒක ඊට වැඩිය වෙනස් වෙනවා. ඒතර ඇත්තටම F කියන්නේ T1 T2 කියන්නේ 20යි. ඒතකොට දැන් අපි A ගේ සමතුලිතතාව සඳහා අපි A සඳහා මේ පැත්තට විභේදනය කරොත් සමතුලිතතාවට T1 කියන්නේ F කියලා එනවා. T1 සමානයි F ඝර්ෂණ බලය. මේ F තමයි අහන්නේ. මේ ලක්ෂයේ සමතුල එතකොට අපි මෙතන මෙයා B කිව්වොත් මේක A මේක B කිව්වොත් B ගේ සමතුලිතතාවට අපි මේ අතට විභේදනය කරොත් එනවා 20 කියන්නේ T2 කියලා. T2 කියන්නේ 20යි. ඊළඟට මේ මෙන්න මේ ලක්ෂයේ සමතුලිතතාවට ලාමීගේ ප්‍රමේය දැම්මොත් මේ ලක්ෂයේ සමතුලිතතාවට ලාමීගේ ප්‍රමේය දැම්මොත් එන බල තුනක් නේ තියෙන්නේ. අපි මේ බලය 20යි මේක T2 කියන්නේ 20යි 20 බෙදුවොත් ඉතිරි බල අතර කෝණය sin n. 20 බෙදන්න ඉතිරි බල අතර කෝණය sin n. එතකොට මේක 20යි ඉතිරි බල අතර කෝණය මේ මහා කෝණය sin n මේ පරිපූර්ණක බද්ධ කෝණය sin ට සමානයි. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. එතකොට 20 බෙදීම sin 45 සමාන වෙනවා T1 බෙදීම. දැන් T1 තමයි අපිට හොයන්න ඕන. T1 බෙදීම ඉතිරි බල අතර කෝණය sin එකත් 45 ඉන්නේ. බලන්න. T1 මේ ඉතිරි බල අතර කෝණය 135යි පරිපූර්ණක බද්ධ කෝණය මෙන්න මේ කෝණය එන්නේ 45යි එකත්. එතකොට T1 බෙදීම sin 45. මේක ඕනනම් ඉතින් ආයෙ ලියන්න පුළුවන් T3 බෙදීම sin 90 කියලා. ඉතින් ඒක අවශ්‍යත් නැහැ ලියන්න. එතකොට දැන් sin 45 කැපිලා ගියාම අපිට එනවා T1 කියන්නේ 20යි කියලා. T1 කියන්නේත් 20යි. T2 කියන්නේත් 20යි. T1 කියන්නේත් 20යි. ඉතින් T1 කියන්නේ F නම් මේ වෙලාවේ ඝර්ෂණ බලය T1 කියන්නේ F 20යි. එහෙනම් F කියන්නේ 20යි මේ තියෙන උත්තරේ. ඒ අනුව මේක සමතුලිත නම් මේ ඝර්ෂණ බලය 20යි කියලා එනවා. ඒ සමතුලිතව තියෙන W වලට ගත හැකි උපරිමාගය. දැන් මේ රූපේ හැටියට පේනවා මේ ආතති බලයට එන්නේ මෙතන ලාමීගේ ප්‍රමේය දැම්මම මෙන්න මේ ගානමයි. මේ ගානමයි. එතකොට F ට ගන්න පුළුවන් උපරිමාගය මොකද්ද? උපරිම F. සීමාවේදී උපරිම F කියන්නේ μr නේ. එතකොට උපරිම F ගත්තොත් μr මෙන්න මේ පෘෂ්ඨ අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය කීයද? μr. μ.3යි. R කියන්නේ මේ 100ම තමයි. R කියන්නේ 100යි. මොකද මේ අතර විභේදනය කළොත් මේ R මේ 100ට සමාන වෙනවා. R කියන්නේ 100යි. එතකොට එහෙනම් ඝර්ෂණට බලයට ගන්න පුළුවන් උපරිමාගය නිව්ටන් 30යි. ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිමාගය නිව්ටන් 30යි. එහෙනම් ඒ සමතුලිතව තිබීමට W වලට ගන්න පුළුවන් උපරිමාගය මෙයා උපරිම වෙනකොට ඝර්ෂණ බලයත් උපරිමයට එනවා. මේක 30ක් වෙනවා නම් මේකත් 30යි. මෙතන පැහැදිලිවම දැක්කා T1යි T2යි සමාන වෙනවා. මේ කෝණ අණුව T1යි T2යි සමාන වෙනව නෙමෙයි. T1යි T2යි සමාන වෙනවා. T1ත් මෙතන 20 වෙනකොට T2ත් 20යි. එහෙනම් මෙතන දැන් සීමාවට එනකොට ඝර්ෂණ බලය 30 වෙන්න ඕනේ. එහෙනම් මේකත් 30 වෙන්න ඕනේ. මේක 30 වෙන්න නම් මේකත් 30 වෙන්න ඕනේ. මේකත් 30 වෙන්න ඕනේ. එහෙනම් මේ W 30 වුණොත් තමයි මේ T2 30 වෙන්නේ. එහෙනම් W වලට ගන්න පුළුවන් උපරිමාගය නිව්ටන් 30යි කියන එක ඉතා පහසුවෙන් එනවා කෙටි ප්‍රශ්නයක් වගේ. ඒක පොඩ්ඩක් හදලා බලලා ඔයගලන්ට පුළුවන් ලියලා වාක්‍ය කීපයක් ලියලා හරියට හදන්න. 9 වෙනි එක. 2a දිග W බර ඒකාකාර AB ඉනිමගක් එහි A කෙළවර රළු තිරස් බිමක් මත වනසේද B කෙළවර වල රළු සිරස් බිත්තියකට හේතු වනසේද තබා ඇත. බිමත් බිත්තියත් සමසය රළු නම්ද ඝර්ෂණ සංගුණක භාග්‍ය නම්. ඒ කියන්නේ බිමයි බිත්තිය දෙකේම ඝර්ෂණ සංගුණකයේ භාගි ගන්න. ඉනිමග ලිස්සීමට පටන් ගන්නා මොහොතේදී සිරසට ඉනිමගයේ ආනතිය සොයන්න. ආතතිය නෙවෙයි ආනතිය සොයන්නේ. ඉනිමගයේ දෙකෙලවරෙහි ඇතිවන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාද සොයන්න කියලායි කියන්නේ. දැන් මේකටත් අපිට ටිකක් හොඳ රූපයක් අඳ ගන්න වෙනවා. මෙන්න මේ විදිහ.
එතකොට මම මේ ගැටලුව ඔබ හොඳට කියවන්න ඇති කියලා හිතනවා. මේක මම උඩට ගෙනලා ටිකක් ලොකුවට රූපයක් අඳිමු. එතකොට මේ තියෙන්නේ අපි ගත්තොත් බිම කියලා. මේ තියෙන බිත්තිය. එතකොට ඉනිමග මේ වගේ තියෙන්නේ. ඉනිමග මේ විදිහට තියෙනවා කියලා තමයි ඉනිමග නිකන් දණ්ඩක් විදිහට ගන්න අපි ඒකාකාර දණ්ඩක්. ඒකාකාර ඉනිමගක්. මේ බිමත් මේ බිත්තියත් සමසේ රළුයි. ඉතින් බිත්තිය බිමට ලම්බ කොන තියෙන්නේ නැත්නම් බිත්ති වැටෙනවනේ නේද? ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට අපි මේකේ බර මේ ඉනිමගේ බර හරියට මේ මධ්‍ය ලක්ෂයේ ක්‍රියා කරන්නේ. ඉනිමගේ බර මධ්‍ය ලක්ෂයේ ක්‍රියා කරන්නේ. එතකොට ඉනිමගේ බර තමයි W කියන්නේ. 2a දිග W බර. AB ඉනිමග. අන්න එතකොට මේක 2a දිගයි. ඒතර මේක a නම් මේකත් a. මේ මධ්‍ය ලක්ෂය. W බරයි. AB ඉනිමගක්. AB ඉනිමගක්. එතකොට AB ඉනිමග කොහොමද තියලා තියෙන්නේ? B කෙලවර සිරස් බිත්තිය. A කෙලවර රළු තිරස් බිමක. හරිනේ එතකොට. ඔන්න ඔහොමයි තියෙන්නේ. දැන් මේක මේ ලිස්සන්න ඔන්න මෙන්න තියෙද්දී සිරසට ඉනිමගේ ආනතිය අහන්නේ. ලිස්සන්න මේක දැන් ඇල කරන් ගියොත් එක වෙලාවක ලිස්සලා යනවා. සීමාවේදී ලිස්සන්න ඔන්න මෙන්න තියෙද්දී මෙන්න මේ ආනතිය අහන්නේ. ඉනිමගේ ආනතිය ලිස්සන්න ඔන්න මෙන්න තියෙද්දී අපි මෙන්න මේ කෝණය අපි ගමු මේක සීමාවේ තියෙන්නේ කියලා. එතන මේ කෝණය තීටා වෙනවා. මේ කෝණය තීටා වෙනවා. ඒක තමයි අහන්නේ. සීමාවේදී විත්තිය ආනතිය අහන්නේ. ඒක තීටා කියලා ගත්තොත් මෙතන මේ කෝණය 90 ඍණ තීටා වෙනවා. දැන් මොනවද ඉනිමගේ මෙන්න මේ කෙලවර මත ක්‍රියා කරනවා මෙන්න මේ බල. එකක් මේ අභිලම්බ ප්‍රතික්‍රියාව අපි එක R1 කියමු. එතකොට ඉනිමග ලිස්සනවා නම් ලිස්සන්නේ මෙහෙටනේ. එහෙට ලිස්සන්නේ නැහැ. ඉනිමග පිටිය දිගේ නගින්න යන්නේ නැහැනේ තනියම නේද? ඒ නිසා මෙහෙටයි ලිස්සන්නේ ගුරුත්වයෙන් හින්දා. එතකොට ඝර්ෂණ බලය මේ පැත්තට එන්නේ ඒ වෙලාවේ. දැන් සීමාවේ නිසා ඝර්ෂණ බලයට අපිට μr කියලා දාන්න පුළුවන්. අපිට ඝර්ෂණ සංගුණකය දීලා තිබුණා සමසේ රළුයි ඝර්ෂණ සංගුණකයේ දෙපැත්තෙම භාගයයි කියලා. 0.5යි. ඝර්ෂණ සංගුණකයේ භාගය නම් අපිට සීමාවේදී මේ ඝර්ෂණ බලය දාන්න පුළුවන් μr කියලා මම එකපාර දානවා. මේක μr. μ කියන්නේ භාගයයි භාගයයි r1. එතකොට මෙතන ඝර්ෂණ බලය මම එකපාර දානවා r1 බෙදීම 2 කියලා. μr කියන එක කෙලින්ම පාවිච්චි කරුවා. මෙතනට આવොත් මෙතනත් අභිලම්බ ප්‍රතික්‍රියාව අපි එක R2 කිව්වොත් ලිස්සන්නේ මෙහෙම පල්ලෙහාට රූටල යන්නේ ඝර්ෂණ බලය තියෙන උඩට බිත්තිය දිගේ ඝර්ෂණ බලය උඩට තියෙනවා එතනත් μ භාගයයි මෙතන හැබැයි R වෙනකොට ගන්න R2 ඒ නිසා භාගයයි R2 ඝර්ෂණ බලය R2 බෙදීම 2 වෙනවා ඝර්ෂණ බලය R2 බෙදීම 2 වෙනවා ඔන්න ඔහොම තියෙනවා දැන් අපෙන් අහන්නේ මෙහෙම ලිස්සන්න ඔන්න මෙන්න තියෙනකොට අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය තීටා කෝණය අපෙන් අහනවා ඒ වගේම A හා B වල සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාවන් ඒ කියන්නේ A හා B වල මේ යෙදෙන බලවල ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංප්‍රයුක්තය දැන් අපිට මෙතන මොනවද කරන්න පුළුවන් ඉනිමගේ සමතුලිතතාව සඳහා අපි විභේදනය කළොත් එහෙම විභේදනය කළොත් මෙන්න මේ පැත්තට විභේදනය කරොත් මොනවද දෙන සමීකරණ මේ අතට R1 බෙදීම 2 තියෙනවා. R1 බෙදීම 2. මේක. මේ දෙකම එන්නේ නැහැ මේ අතට ගන්නකොට. මේක එන්නෙත් නැහැ, මේක එන්නෙත් නැහැ, මේක එන්නෙත් නැහැ. R1 බෙදීම 2 ඍණ R2 සමානයි බිඳුව. ඒ කියන්නේ R1 බෙදීම 2 සමානයි මේ බලය සමාන වෙන්න ඕනේ මේ බලයට. R2ට. අන්න. එහෙනම් ඊට සරල සම්බන්ධයක් එනවා මේ දෙක අතර R1යි R2යි අතර. සීමාවේදී R1 සමානයි 2යි R2 කියන මෙන්න මේ සම්බන්ධය අපිට එනවා. ඒ වගේම අපි සිරස් අතර විභේදනය කරොත් සමතුලිතතාව සඳහා R1 උඩට තියෙනවා. R1 උඩට තියෙනවා. W පල්ලෙහාට තියෙනවා. ඍණ W. W පල්ලෙහාට තියෙනවා. R2 බෙදීම 2ක් උඩට තියෙනවා. ඒකත් ධන වෙනවා. ඒතර උඩ අතර දෛශික ධන කිව්වොත්
R2 බෙදීම 2 මේ තියෙන්නේ මේ අතර තියෙන බල 3යි තියෙන්නේ බල 3ේ වීජයික බිඳුව වෙන්න ඕනේ සමානයි බිඳුව එහෙම නැත්නම් උඩ අතර තියෙන බලවල එකතුව පල්ලෙහාට තියෙන බලවල එකතුවට සමාන වෙන්න මේක W වෙන්න ඕනේ එතකොට අපි මේකේ R1 වෙනුවට දාමු R1 කියන්නේ 2R2 මම වාක්‍ය ලියන්නේ එකපාර ආදේශ කරනවා 2R2 ධන මෙතන R2 බෙදීම 2 සමානයි මේක අනිත් පැත්තට දාන W අන්න මම එකපාර මේ එකෙන් මේ ආදේශ කරුවා මෙතනට එකෙන් R1කට ආදේශ කරුවා වාක්‍ය ලියන්නේ නැතුව අපිට ඉදමදියන හින්දා දැන් මේ බලන්නකෝ මෙතන R2 විතරයි තියෙන R2 W වලින් ගන්න පුළුවන් දැන්. ඒතර ඊටා කුඩා ගුණාකාර දෙක උට්ටගෙන આવොත් දෙවරක් දෙක 4යි R2 4යි R2 ධන R2 බෙදීම 2 සමානයි W. එතකොට නිකම් වෙනවා 5යි R2 කියන්නේ 2යි W R2 කියන්නේ 2යි W බෙදීම 5. R2 කියන්නේ 2යි W බෙදීම 5 කියලා එනවා. එතකොට R1 කියන්නේ 2යි R2 එහෙනම් R1 නිකම් වෙනවා ඒ අනුව R1ත් අපිට එනවා. එතකොට R1 කියන්නේ 2යි R2 මේ වගේ දෙගුණයක්. මේක දෙකෙන් බෙද කරවම 4යි W බෙදීම 5යි කියලා එනවා. 4යි W බෙදීම 5යි. ඔන්න R1යි R2යි W වලින් ආවා. ඒත් අපිට මේ සමීකරණ දෙකේදීම මේ දෙකේදීම ඒ කියන්නේ විභේදනය කරපු සමීකරණ දෙකෙන්ම අපිට තීටා ඇවිල්ලා නැහැ. තීටා ගන්න පුළුවන් විදිය මොකද්ද? තීටා ගන්න අපි ගූර්ණ ගමු. සමතුලිතතාව සඳහා බලපද්ධතියක ඒකතල බලපද්ධතියක කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. ඕනෑම පැත්තකට විභේදන කොටස් වල බලපද්ධතිය වීජයක බිඳුව කරන්න පුළුවන්. මේ එකක්. ඊට ලම්බක පැත්තටත් බිඳුව කරන්න පුළුවන්. මේ දෙවනියට එක කලේ. ඒ දෙකෙන් තමයි මේ ටික හෙව්වේ. තව එකක් කරන්න පුළුවන් ඕනම ලක්ෂයක් වටා ගූර්ණ වල එකතුව බිඳුව කරන්න පුළුවන්. අපි ඒ වටා ගූර්ණ අරගෙන ගූර්ණ වල එකතුව බිඳුව කරමු. එතකොට මම මේක පොඩ්ඩක් උඩට ගන්නම් අපිට හුඟක් උඩට යන්නත් බෑ. දැන් මම මේ දෙක මේ පැත්තක ලියාගෙන මම මේ ටික අයින් කරොත් නැත්නම් අපිට ඉඩ මදි වෙනවා. අපි R1යි R2යි W වලින් තියාගෙන අපි ඒ වටා සමතුලිතතාව සඳහා ගූර්ණ ගත්තොත් මොකද්ද කියන්න පුළුවන්? ගූර්ණ වල වීජයක බිඳුව වෙන්න ඕන. දක්ෂිණාවෘත ගූර්ණ ධනයි කියලා ගමු. ඒ වටා W ගේ ගූර්ණේ දක්ෂිණාවෘතයි. බලය වැඩි කරන්න ඕනේ ඒකට තියෙන ලම්බක දුරෙන්. බලය W බර ලම්බක දුර වෙන්නේ මොකද්ද? දැන් මේ කෝණය θ නම් මේ කෝණය θ. මේ දුර සිම්පල් A මේ තියෙන A වල ඉඳලා මේ බලයේ ක්‍රියාරේඛාවට ලම්බක දුර මෙන්න මේ ටික. මේ ටික මොකද්ද? මෙතන θ නම් මේක කර්ණය මේ විරුද්ධ පාදයේ A sin θ. විරුද්ධ පාදයේ sin නේ බද්ධ පාදයේ නම් cos. A sin θ. එතකොට W වැඩි කිරීම A sin θ. W වැඩි කිරීම A sin θ. මෙන්න මේකේ ගූර්ණය. ඒ වගේම මේක දකුණට අනිත් දෙකම වමට තියෙන්නේ. මේ බලය ඉතුරු බල වෙන්නේ මෙන්න මේ දෙක. මේකයි මේ දෙකම මෙතනින් නෙවෙයිනේ යන්නේ. මේ බල දෙකේ ගූර්ණත් ගන්න වෙනවා. R2 ගූර්ණය මොකද්ද? ඒක වමට හින්දා ඒක මම ඍණ කියලා ගන්නවා. ඍණ මේක දකුණට මේකේ ගූර්ණය ඍණ R2 වැඩි කිරීම ඒකේ ක්‍රියාරේඛාවට තියෙන ලම්බක දුර. දැන් මේකේ ක්‍රියාරේඛාව දික් කළොත් ඔයගලන්ට පේනවා මෙතනලා තියෙන ලම්බක දුර මෙන්න මේ උස. මේ උස මෙතන මේ උසට සමානනේ. ඒක එන්නේ මේක A මේකත් A 2A cos θ මේ බද්ධ පාදයේ මෙතන. මේක A 2A මේ බද්ධ පාදයේ 2A cos θ. R2 වැඩි කිරීම 2A cos θ. ඒක තමයි මෙන්න මේකේ ගූර්ණය. ඒ වගේම R2 බෙදීම 2 මේ ඝර්ෂණ බලයේ ගූර්ණය. ඒකත් ඍණ වෙනවා. ඒකත් තියෙන්නේ වමට. මම දක්ෂිණාවත ගූර්ණ ධන කියපු හින්දා වාමාවත ගූර්ණ ඍණ වෙනවා. R2 බෙදීම 2 වැඩි කිරීම මොකද්ද ඒකට තියෙන ලම්බක දුර ආයෙ මෙන්න මේ දුර එන්නේ. මේ දුර වෙන්නේ මේක θ මේක 2A
sin θ. මේක cos මේක sin. දෙකයි A sin θ. මේ තියෙන්නේ capital A වටා ගූර්ණවල බීජයක මේක බිඳුවයි. ඕනෑම දිශාවකට අපි ගූර්ණවල එකතු ගත්තොත් බිඳුව වෙන්න ඕනේ. ඉනි වගේ සමතුලිතතාව සඳහා මේ ලියන්නේ සීමාකාරී සමතුලිතතාවය. සීමාකාරී බව ගන්නට දැම්මේ මෙතනදී මේ ඝර්ෂණ බලය μr කියලා කෙලින්ම දැම්මා. μ භාගයයි r1 බෙදීම 2 අතන r2 බෙදීම 2 එහෙම දැම්මෙන් තමයි ඒක උනේ. දැන් මේක දිගටම a වලින් බෙදන්න පුළුවන්. a වලින් බෙදන්න පුළුවන්. ඒතර sin මේක මම මෙහෙම ලියනවා. w sin θ ඍණ r2 2යි r2 r2 මෙතන අපි හොයලා තියෙනවා 2යි w බෙදීම 5යි r2 කියන්නේ 2යි w බෙදීම 5යි ඒතර 2යි r2 cos θ ඍණ ආය r2 බෙදීම 2 r2 කියන්නේ 2යි w බෙදීම 5යි 2යි w r2 මේ දෙකයි කැපිලා යනවා r2 sin θ එතන ඉන්නේ r2 කියන්නේ 2යි w බෙදීම 5යි sin θ සමානයි බිඳුවයි. කොහොමද එන්නේ? දැන් මෙතන දිගටම මේක w වලින් බෙදන්න පුළුවන්. දිගටම w වලින් බෙදන්න පුළුවන්. w වලින් බෙදලා අපි sin θ පද එකතු කරමු. එතකොට මම මේක මේ පැත්තේ ලියා ගන්නම් r2 කියන්නේ 2යි w බෙදීම 5යි r1 කියන්නේ මේ අපි කලින් හොයාගත්ත ඒවා r1 කියන්නේ 4යි w බෙදීම 5යි මම මේ ටිකත් අයින් කරොත් මෙතන තියෙනවා sin θ ඍණ 5න් 2යි sin θ. මේ sin θ පද දෙක අපි සුළු කරගමු. cos θ පදේ අනිත් පැත්තට දාමු. මේක දිගටම 5න් වැඩි කරමු. දිගටම 5න් වැඩි කරුවොත් මෙතනට එනවා 5යි sin θ. මුළු සමීකරණයම 5න් වැඩි කරා. මෙතන 5යි sin θ. මෙතන 5 කැපිලා ගිහිල්ලා එනවා ඍණ 4යි cos θ. මෙතන ඍණ මේක 5න් වැඩි ගමු මේ 5යින් එනවා ඍණ 2යි sin θ. සමානයි බිඳුව. බලන්න හරිද කියලා දිගටම අපි 5න් වැඩි කරා. මේක 5යි sin θ වෙනවා. මෙතන 5 කැපිලා ගිහිල්ලා 4යි cos θ එකක් එනවා. මෙතන 5යින් වෙලා 2යි sin θ එකක් එනවා. එතකොට 5යි sin θ වලින් 2යි sin θ අඩු කරපුවම මේ දෙක සමජාතීයයි sin θ එන්නේ 3යි sin θ. එතකොට මෙතන ඉතුරු වෙනවා 3යි sin θ. මේකෙන් මේක අයින් කරපුවම 3යි sin θ. මේක අනිත් පැත්තට දාමු. සමානයි 4යි cos θ කියලා එනවා. සීමාවේදී මෙන්න θ තෘප්ත කරන සමීකරණය. දැන් sin θ cos θ වලින් බෙදුවොත් sin θ බෙදීම cos θ කියන්නේ tan θ. ඒතර සීමාකාරී සමතුලිතතාවයේදී tan θ කියන්නේ 4 බෙදීම 3යි කියලා එනවා. 4 බෙදීම 3යි. එහෙනම් θ tan ප්‍රතිලෝම. θ කියන්නේ tan ප්‍රතිලෝම 4 බෙදීම 3යි කියලා එන්නේ. ඒතර ඔන්න අපිට කෝණය ආවා. බලමු අපි උත්තරේ හරිද කියලා අපෙන් අහන්නේ ආනතිය. අන්න θ කියන්නේ tan ප්‍රතිලෝම 4 බෙදීම 3යි අපිට උත්තරය වෙත් තියෙනවා. ඊළඟට ඉනිමගේ දෙකලවරෙහි ඇතිවන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියා කියලා මේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සංප්‍රයුක්ත. මෙන්න මේවා. ඉනිමගේ දෙකලවරෙහි ඇතිවන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියා කියලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකයි. දැන් මේ ඉනිමගේ A වලයි B වලයි ඇතිවන ඝර්ෂණ බලයේත් අභිලම්බ ප්‍රතික්‍රියාවෙත් සංප්‍රයුක්ත තමයි A වලයි B වලයි ඇතිවන සංප්‍රයුක්ත ක්‍රියාව වෙන්නේ. එතකොට මෙතන බලාපොරොත්තු වෙනවා අපෙන් මෙන්න මේ දැන් බලමුකෝ A වල ගත්තොත් මෙන්න මේ R1යි R1 බෙදීම 2යි මේ ඝර්ෂණ බලය
මේ අභිලම්භ ප්‍රතික්‍රියාව. අන්න ඒ දෙකේ සංප්‍රයුක්තය මේ අහන්නේ. උදාහරණයකට ගත්තොත්. ඒ දෙකේ සංප්‍රයුක්තය. මෙන්න මේ අභිලම්භ ප්‍රතික්‍රියාවේ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය. ඒ වගේම අතන මෙන්න මේ ස්ථානෙත් තියෙනවානේ මෙන්න මේ ඝර්ෂණ බලයේ අභිලම්භ ප්‍රතික්‍රියා ඒ දෙකේ සංප්‍රයුක්තය. අන්න ඒව තමයි මේ අහන්නේ. මෙන්න මේ සංප්‍රයුක්තය අහන අපි මේ එකක් හදමු. මම එකක් හදලා පෙන්නන්නම්. ඔබට පුළුවන් ඉතුරු එක කරන්න. දැන් මෙතන ගත්තොත් මෙන්න මේක අපි S කිව්වොත් මේ සංප්‍රයුක්ත S කිව්වොත් S වර්ගය කියන්නේ මේකේ වර්ගය දන මේකේ වර්ගයේ වර්ගමූලයනේ. R1 කියන්නේ මොකද්ද? 4W බෙදීම 5. 4W බෙදීම 5 වර්ගය. ධන. ඒ R1. ඝර්ෂණ බලය වෙන්නේ R1 බෙදීම 2යි. ඒ කියන්නේ ඒකෙන් භාගයයි. ඒ කියන්නේ 2W බෙදීම 5. ඒකේ වර්ගය. ඔන්න සංප්‍රයුක්ත ක්‍රියාවේ වර්ගය මෙතනින් එනවා. දැන් මේ දෙක ඉතින් අපි එකතු කරගන්න ඕන මෙහෙම. මෙතනින් අපිට ගන්න පුළුවන් මොකද අපිට එළියට ගන්න පුළුවන් මෙන්න පූර්ණ වර්ග තියෙන ඒවා. මෙතනින් අපි 4 කියන්නේ දෙවරක් 2නේ. එතකොට මෙතනින් අපි එක 4ක් එළියට ගමු. 4යි W වර්ගය බෙදීම 5 වර්ගය අපි එළියට ගත්තොත් මොකද්ද ඉතුරු වෙන්නේ? මෙතනින් අපි එක 4ක් ගත්තා. W වර්ගය එළියට අරන් තිනවා. 5 වර්ගය එළියට අරන් තිනවා. 4 ඒවා දෙකක් වෙනවා වර්ග වෙනකොට එක 4ක් එළියට ගත්තාම මෙතන 4ක් ඉතුරු වෙනවා. ධන මෙතන 2 වර්ගය 4 එළියට අරන් තිනවා. W වර්ගය එළියට අරන් තිනවා. 5 වර්ගය මේ මුළු එකම අපි එළියට අරගත්තාම මෙතන එන්නේ 1. එතකොට මේ S වර්ගයනේ. එහෙනම් S කියන්නේ මේකේ වර්ගමූලය. දැන් මේකේ වර්ගමූලය ගන්නකොට 4 වර්ගමූලය 2යි W වර්ගයේ වර්ගමූලය W 5 වර්ගයේ වර්ගමූලය 5යි මෙතන තියෙනවා 4 1 5ක් ඒකේ වර්ගමූලය 5යි. එතකොට 2යි W මූල 5 වැඩි කිරීම 5 මෙන්න මෙතන ඒ වල සංප්‍රයුක්තය මේ තියෙන උත්තරේ. ඒ ලක්ෂයේදී 2යි W මූල 5 බෙදීම 5. ඉතින් B වලත් ඒ වගේ වර්ග කරලා එකතු කරලා සංප්‍රයුක්තය හොයන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. 10 වෙනි ගැටලුවක් බලමු. රූපයේ දැක්වෙන කැපිටල් A කුට්ටියේ බර නිව්ටන් 4යි. B 8යි. A හා B අතරත් B හා තලය අතරත් පෘෂ්ඨ එකම ප්‍රමාණයට රළු වන අතර ඝර්ෂණ සංගුණකය 0.25යි. ABC එක් අවස්ථාවලදී B කුට්ටිය යන්තම් චලනය කිරීමට අවශ්‍ය වන බලය. දැන් එතකොට එකම ගානට රළුයි ඝර්ෂණ සංගුණකය 0.25යි. එතකොට මේකේ බර 4යි මේකේ බර 8යි. දැන් මේක මෙහෙම අදින්න ගියොත් මේක මම ටිකක් ලොකුවට ඇඳලා පෙන්නන්නම්. දැන් මේක අදින්න ගියොත් අපි ওই විදිහට මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ A මේ තියෙන්නේ B. මේ තියෙන්නේ මේ මේසේ හරි මොකක් හරි. එතකොට දැන් මේක මේ පැත්තට B අදිනකොට මේ දෙකම එකට ඇදිලා එන එක නෙවෙන්නේ සාමාන්‍යයෙන්. දෙකම එකට ඇදිලා එනවා. එතකොට මෙතන මුළු බලය එන නිව්ටන් 4යි 8යි 12ක් වෙනවා. මේ මුළු බර පල්ලෙහාට නිව්ටන් 12යි. එතකොට අභිලම්භ ප්‍රතික්‍රියාවත් අනිත් අතට R ඒකත් නිව්ටන් 12ක් වෙනවා. මේ අතර සමතුලිතයිනේ. එතකොට යන්තම් මේක චලනය කරන්න අවශ්‍ය බලය වෙන්නේ මේ ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණ බලය අපි මෙතන පවත්වන්න ඕනේ μR. μ කියන්නේ 0.25යි R 12යි. 0.25 බෙදීම වැඩි කිරීම 12. එතකොට කීයද? මේ 4න් 1යි 3යි. එතකොට නිව්ටන් 3කින් නිව්ටන් 3ක් තමයි යන්තම් චලනය කරන්න අවශ්‍ය බලය මෙතනදී. ඒක බොහොම ලේසි. P එතන නිව්ටන් 3යි. එතකොට ඒකේ දෙවෙනි කොටසක් තියෙනවා. මේක මෙහෙම ගැට ගහලා ඇද්දොත්. එතකොට වෙනසක් තියෙනවා නේ. ඔහොම ගැට ගහලා ඇද්දොතින්
බලන්නකො වෙන දේ. දැන් මේ B මේ විදිහට තියෙනවා. A නැවතිලා තියෙද්දි B එන්න ඕනේ. මම B විතරක් ගන්නම්. දැන් A නැවතිලා තියෙද්දි B එන්න ඕනේ. මේ වගේ. එතකොට දැන් මේ A ගේ බර B මත ඇවිල්ලා B හා මේ පොළව අතර අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 12ම එනවා. මේක 4යි මේක 8යි 12ම එනවා. එතකොට මේ පොළවෙන් B මත එන ඝර්ෂණ බලය කොහොමත් අර කලින් කියපු නිව්ටන් 3ම යෙදෙනවා. කලින් කියපු නිව්ටන් 3ම ඝර්ෂණ බලයක් එනවා. μr μ 4න් 1.25 කියන්නේ 4න් 1යි. මෙතන තෙරපුම අභිලම්බ ප්‍රතික්‍රියාව මේ දෙන්නගේම බරෙන් එන්නේ. මෙයා 4යි මෙයා 8යි 12යි 12ම මෙතනට එනවා. ප්‍රතික්‍රියාව මේකෙන් 12යි. එතකොට මෙතන ඝර්ෂණ බලයට ඒ 12ම එනවා. 12 වැඩි කිරීම 4න් 1. එතකොට නිව්ටන් 3ක් එනවා. හැබැයි මෙතන දැන් A නැවතිලා තියෙද්දිනේ B යන්න ඕනේ. එතකොට A හා B අතරක් තියෙන රළු ස්පර්ශයක්. A හා B අතර. ඒ නිසා B මේක අස්සෙන් ඇදිලා එනකොට A ගෙන් B මත තව ඝර්ෂණ බලයක් එනවා. තවත් සීමාකාරී ඝර්ෂණ බලයක් එනවා. එතකොට A හා B අතර ප්‍රතික්‍රියාව වෙන්නේ A ගේ බර නිව්ටන් 4යි. නිව්ටන් 4යි. එතකොට ඝර්ෂණ බලයේ උපරිම μr වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් මෙතන A විතරක් ගත්තොත් මෙහෙමනේ. A විතරක් ගත්තොත් A ගේ බර 4යි නිව්ටන්. එතකොට මේ පෘෂ්ඨයෙන් එන ප්‍රතික්‍රියාවත් 4යි නිව්ටන්. එතකොට μr B ගෙන් A මත ඝර්ෂණ බලය A ගෙන් B මත ඝර්ෂණ බලය සමාන ප්‍රතිවිරුද්ධ μr. μ 4න් 1.25. 4න් 1 වැඩි කිරීම 4 1යි. අන්න. එතකොට දැන් මේක අදින් දාන්න ඕන බලය නිව්ටන් කීයක් වෙනවද? 3යි 1යි 4ක් වෙනවා. කලින් නිව්ටන් 3කින් අදින්න පුළුවන් වුණා. දැන් නිව්ටන් 4ක බලයක් දාන්න වෙනවා. ඒතර බලමු දෙවෙනි කොටසට උත්තරේ හරිද කියලා මේ. ආන්න B කොටස 4යි. එතකොට දැන් හොඳයි දැන් මේකේ අපි ඒ ගානෙම තුන්වෙනි කොටසකුත් තියෙනවා. බලන්න ඒක වෙනස්. මෙතන දැන් මේ කප්පියක් දාලා ඒකෙන් තන්තුවක් දාලා තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මේකෙත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි මේ දැන් මෙතන මේ තන්තුවේ ආතතියකුත් එනවා. දැන් අමතරව ඔන්න ඕක තමයි එන්නේ. A මත මේ පැත්තටත් B මත මේ පැත්තටත් එකම ආතතිය. මේක T නම් මේකත් T. මේ තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් කියලා ගත්තොත් ඔන්න ඔහොමයි එන්නේ. එතකොට දැන් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ B කියන වස්තුව අපි වෙනම ගත්තොත් B ගැන වෙනම හිතමුකෝ. මේ තියෙන B. මෙයාගේ දැන් A B මත තියෙන හින්දා මේ නිව්ටන් 4ත් මෙයා උඩට එනවා. එතකොට මේ 4යි මේ 8යි 12ක් වෙනවා මෙතන. එතකොට පොළවෙන් B මත එන ප්‍රතික්‍රියාව මේ අතට R 12ක් වෙනවා. එතකොට දැන් මේ පැත්තෙන් මේ P කියන බලයක් දාලා අදිනකොට පොළවෙන් කොහොමත් සීමාකාරී ඝර්ෂණ බලය එන්නේ μr. μ කියන්නේ 4න් 1යි 0.25යි. 0.25 වැඩි කිරීම 12 කියන්නේ මේක නිව්ටන් 3යි. ඒ නිව්ටන් 3 කොහොමත් ඝර්ෂණ බලය එනවා. ඊට අමතරව මෙතන මේක මේ පැත්තට යන්න වෙන්නේ Bට යන්න වෙන්නේ Aට යටින්නේ. ඒතර A ස්පර්ශ වෙන නිසා මෙතන A ගෙන් B මත මේ චලිතයට විරුද්ධ ඝර්ෂණ බලයකුත් එනවා කලින් වගේම. ඒතර ඒකත් මෙතනට එනවා. දැන් ඒක ඔයගලන්ට මතක ඇති මේ දෙක අතර ප්‍රතික්‍රියාව මේකේ බර 4යි. එහෙනම් මේ දෙක අතර ප්‍රතික්‍රියාව 4යි. A හා B අතර ප්‍රතික්‍රියාවක් තියෙනවා 4ක මෙතන. මෙන්න මෙතන. ඒක 4 නම් එතන ඝර්ෂණ බලය μr 4 වැඩි කිරීම 0.25. ඒ කියන්නේ 1යි නිව්ටන්. ඒකත් මෙතන තියෙනවා. ඊට අමතරව දැන් තව බලයක් ඇවිත් තියෙනවා. අන්න ඒකයි තියෙන වෙනස කලින් කොටසට වඩා. මෙන්න මේ ආතතිය. මේ T කියන ආතතියකුත් තියෙනවා. දැන් මේ P කියන බලය වෙන්නේ 3යි 1යි 4යි. දැන් B කොටසේ මේ 3යි 1යි විතරයි ආවේ. දැන් Tත් එන හින්දා 3යි 1යි 4යි ඒකට T එකතු කරන්න ඕන. දැන් T කොහොමද හොයාගන්නේ? T හොයාගන්න අපිට ගන්න වෙනවා ආයේ කැපිටල් A කියන වස්තුව. දැන් A කියන වස්තුව ගත්තොත් මෙයා A
ඒතර කැපිටල් A මත මේ තන්තුවෙන් එන ආතතිය. ඒක තමයි ඒක මේ ටීට සමානයි. අන්න එතනින් තමයි අපිට ටී ගන්න වෙන්නේ. එතකොට මෙයා මත එන බල මොනවද? දැන් මේක මෙහෙන් අදිනකොට මේ තන්තුව හින්දා ඒ අනිත් පැත්තට යන්න එපේ. දැන් ඒ අනිත් පැත්තට යනකොට ඒගේ චලිතයට විරුද්ධව B ගෙන් A මත මෙන්න මේකට සමාන ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් එනවා මේ පැත්තට. මෙතනින් මේ යටින් එනවා මෙන්න මේ පැත්තට ඝර්ෂණ බලයක්. මේක නෙවෙයි. එතන මේ A හා B ස්පර්ශ වන පෘෂ්ඨයේදී දැන් A ගෙන් B මත මේ නිව්ටන් එක එනවා වගේම චලිතයට විරුද්ධව B ගෙන් A මත අනිත් පැත්තට නිව්ටන් එකක ඝර්ෂණ බලයක් එනවා. එතකොට මේ යන්තම් චලනය වෙන්න ආසන්න වෙලාවේදී ඒත් යන්න එපා මේකට B යන්න විදියක් නැහැ A යන්නේ නැතු. එතකොට A ගේ බර තියෙන නිව්ටන් 4ක් අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන නිව්ටන් 4ක B ගෙන් A මත ඒවා මෙයට ලම්බකයි. ඒතර මේ චලිතයට ඔන්න මෙන්න තියෙද්දි මේ T කියන්නේ 1 නිව්ටන් කියලා එනවා. T කියන්නේ නිව්ටන් 1යි. එතකොට T කියන්නේ 1යි. එහෙනම් මේක නිව්ටන් 1ක් නිසා අන්තිමේ ඔයගලන්ට පේනවා ඇති P කැපිටල් B ව මේ විදිහට අදින්න නම් මෙතන 3යි 1යි 4යි 1යි 5යි නිව්ටන් 5ක බලයක් මේ P කියන්නේ නිව්ටන් 5ක් වෙනවා. අන්න එකයි එන්නේ. ඒතර බැලුවොත් එහෙම උත්තර හරිද කියලා අපිට ආපු අන්න C කොටසට උත්තරේ නිව්ටන් 5යි. අන්න C කොටසේදී උත්තරේ නිව්ටන් 5ක් වෙනවා. එතකොට මේ දේවල් ආයෙ ඇඳලා කල්පනා කරලා මේ ගණන් හදලා බලන්න. මුගක් වෙලාවට ඝර්ෂණය පිළිබඳ ප්‍රශ්නය බොහෝ තැන්වල එන්න පුළුවන්. නොයෙක් ප්‍රශ්නවලට ඝර්ෂණය ඒකේ ඇතුලේ තියෙන කොටසක් විදිහට එන්න පුළුවන්. එතකොට සීමාවේදී F කියන්නේ μr කියන එක පාවිච්චි කරලා බල පිළිබඳ දැනුම පාවිච්චි කරලා ඔයගලන්ට මේ ගැටලු හදන්න වෙනවා. එතකොට අපි අද අපි ඝර්ෂණයේ රචනා ප්‍රශ්න 10ක් හැදුවා. අපි පසුගිය පාඩමේදී කෙටි ප්‍රශ්න 20ක් හැදුවා. දැන් මේ අත්දැකීම් පාවිච්චි කරලා පුරුද්ද පාවිච්චි කරලා තව ගණන් හොයාගෙන පුළුවන් තරම් ගණන් හැදුවොත් තමයි අපිට පුරුදු වෙලා මේක පහසුවෙන් වැඩි හොඳට අපි උසස් පෙළ විභාගෙදී භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න වෙන්නේ. අපි යාන්ත්‍ර විද්‍යාවේ ඊළඟ කොටස හැටියට අපිට තියෙන්නේ කාර්ය ශක්තිය ක්ෂමතාව කියන මෙන්න මේ කොටස. කාර්ය ශක්තිය ක්ෂමතාව. ඒත් අපි ඊළඟ පාඩමේදී අලුත් මාතෘකාවක් පටන් ගන්නවා කාර්ය ශක්තිය හා ක්ෂමතාවය කියන මේ පාඩමේදී අපි ආපහු හමු වෙමු.